හැමෝටම එනම් සුබ දවසක්. අපි එතකොට අද දවසේදී තොරතුරු සංනිවේදනයේ 9 වසර ක්ලාස් එකේ කීවෙනි දවසද මේ? ඔයගොල්ලන්ට මතක නම් අපි යන්නේ මේ 6 වෙනි දවසේ. right. පොඩි තාක්ෂණික දෝෂ වෙනවා හොඳේ. ගැටලුවක් නැහැ. අපි බලමු මොකද වෙන්නේ කියලා. මොකක් හරි පොඩ්ඩක් කැමරාවේ අවුලක් ආවේ. හරි. ඒක හරියට දැන් නේ. අපි එනම් ඔන්න අලුත් දවසක එනම් පටන් ගන්නවා. අලුත් පාඩමක් තියෙන්නේ කියලා කිව්වා. ඒ වගේම තමයි අර සමහර අය අමාරුයි කියලා කියන පාඩමක් තමයි තියෙන්නේ. ඒ නිසා මේ පාඩම අමාරුයි කියන නිසාම මම මුලින් ඉඳලා සරලවම සිම්පල් විදිහට කතා කරනවා. මේක දවස් දෙකකට අපි දාලා තියෙනවා. එතකොට එක දවසකින් කතා කරන්න බෑ කොහොමද මේ පාඩම. දවස් දෙකක් තුනක් වුණත් කමක් නැහැ ගියාට මේ පාඩම අපිට නොවැම්බර් වෙනකොට තව මාස දෙකක් තියෙන නිසා ඒ කියන්නේ සැප්තැම්බර් මාසෙම තියෙනවා ඔක්තෝබර් මාසෙම තියෙනවා අපිට නොවැම්බර් තමයි ඉවර කරන්න තියෙන ක්ලාස් එක. ඒ වෙනකන් අපිට කරන්න ඒ කියන්නේ වැඩිපුර කතා කරාට කමක් නැති පාඩමක් මේක. මොකද මම ඉදත් කිව්වා තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියන පාඩම එහෙම නැත්නම් මේ ICT කියන විෂය ඉගෙනගෙන ළමයි ඔයගොල්ලෝ රැකියාවකට යනවා නම් හරි එහෙම නැත්නම් මේ තොරතුරු තාක්ෂණය කියන එක භාවිතා කරලා මොකක් හරි වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ප්‍රධානම මුදල් හොයන්න පුළුවන්. එහෙම නැත්නම් වාණිජ්‍ය විදිහට තොරතුරු තාක්ෂණය යොදා ගන්න පුළුවන් ප්‍රධානම ශාස්ත්‍රය තමයි මෙන්න මේ ක්‍රම ලේඛනය කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි කියනවා ප්‍රෝග්‍රෑමින් කියලා. එතකොට ළමයි මේක වෙන්නේ මේ ක්‍රම ලේඛනය වෙන්නේ ප්‍රෝග්‍රෑමින් කියන එක වෙන්නේ පරිගණකයට ඔය තියෙන දැන් ඇප් තියෙනවා software තියෙනවානේ අපේ කම්පියුටර්ස් වල. අන්න ඕවා හදන එක තමයි මේ ක්‍රම ලේඛනය කියලා කියන්නේ. ආයෙත් පාර මම කියන්නම් අපි කම්පියුටර්ස් වලට එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ මොබයිල් ෆෝන්ස් වලට ඇප් එකක් හදන විදිය, software එකක් හදන විදිය තමයි ක්‍රම ලේඛනය කරනවා කියලා කියන්නේ. එතකොට මේ ක්‍රම ලේඛනයක් නැත්නම් ක්‍රම ලේඛයක් ළමයි එකපාරම හදන්න බෑ. ඒ කියන්නේ අද මෙන්න මම එහෙනම් ඔයගොල්ලන්ට ඇප් එකක් හදන්න කියලා දෙනවා කියලා ටුක් ගාලා එකපාරම ඇප් එකක් හදන්න පුළුවන්ද? බෑ. මේකේ වැඩ ගොඩක් තියෙනවා ළමයි. ඒ නිසා 9 වසරේ වගේ ක්ලාස් එකක ඉන්න අයට ඔයගොල්ලන්ට මුල එහෙම නැත්නම් මේකේ ඉස්සල්ලාම කොටස තමයි කියලා දෙන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැන් ඉගෙන ගන්න යන්නේ ඔලිම්පික් ගිහිල්ලා සූරතාවයක් දිනන්න නම් මොකද පීනලා හොඳ මේකක් ගේන්න යන්නේ. කප් එකක් ගේන්න යන්නේ. එහෙම නැත්නම් කප් දෙන්නේ නැහැ ඔලිම්පික් වල. මම දෙන්නේ මෙඩල්ස් නේ. මෙඩල් එකක් ගේන්න යන්නේ. ඒ ගේන්න යද්දී එහෙනම් ඉස්සල්ලාම දවසේ කියලා දෙනවද ඔලිම්පික් වල ගිහිල්ලා පීනන්න ඕනි වේගෙන් වා පීනලා පෙන්නන්න කියලා කවුරුත් නෑ. ඒ පුරුදු කරද්දී ඉස්සල්ලාම ඔයගොල්ලන්ට කියන්නේ මෙන්න මෙහෙම තමයි අපි වතුරට බහින්නේ. මෙන්න මෙහෙම මේක තමයි වතුර කියන්නේ. මේ අල්ල බලන්න මේ තමයි වතුර නේ. ඔන්න ඔය විදිහට මුල තමයි ළමයි ඉස්සල්ලාම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. ඒ කියන්නේ වතුරවත් පීනන්නවත් නෙවෙයි අද කියලා දෙන්නේ. අද කියලා දෙන්න යන්නේ ප්‍රෝග්‍රෑමින් වල මූලම. එහෙම නැත්නම් මේ ක්‍රම ලේඛනය කියන්නේ කුමක්ද කියලා අහලා ක්‍රම ලේඛනයක් හදනවා කියන්නේ මොකක්ද කියලා ඒ හදද්දී අපි කරන්න ඕනේ මොනවද කියලා සරලව අඳුන ගන්න එකක් තමයි මේ 9 වසරේදී කරන්නේ. 10 වසරේත් ඔයගොල්ලෝට මේ 10 වසරේදී ක්‍රම ලේඛනය නෑ 11 වසරේදී ආයි තියෙනවා O level වලට අදාළව. ඒකෙදි විශේෂ පරිගණක භාෂාවක් කතා කරනවා අපි. පරිගණක භාෂාව අලුත් වචනයක් ආවා දැන් මෙතන නේ. අපි දන්නේ සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා මෙන්න ඉගෙන ගන්න තව භාෂාවක් නේ. මේකේ ඉගෙන ගන්න තියෙනවා නම් ඇත්තටම වෙනත් භාෂාවක් අපිට ඉගෙන ගන්න තියෙනවා පරිගණක භාෂාවක් කියලා එකක්. එතකොට පරිගණක භාෂාවක් කියනතර අපි දන්නේ සිංහල භාෂාව, දෙමළ භාෂාව, ඉංග්‍රීසි භාෂාව වගේ මිනිස්සු කතා කරන එකක් නෙවෙයි. මේක යන්ත්‍ර කතා කරන භාෂාවක්. දැකලා තියෙනවද ලැබ් එකේ තියෙන කම්පියුටර්ස් හැම දෙකක් තිබ්බම මේ ඔයගොල්ලෝ වැඩක් කරන්න කියලා කයි එක ගන්නවා. එහෙම කතාව කරනවා නෙවෙයි ඈ. එහෙම කතා බහ කරන එකක් නෙවෙයි මේ කියන්නේ. කම්පියුටර් එකට තේරෙන විදිහට මිනිස්සුන්ට උපදෙස් ලියන්න පුළුවන් භාෂාවක්. හරිද? මේක කතා කරන්න නෙවෙයි මේ භාෂාව තියෙන්නේ ලියන්න. එතකොට මේ භාෂාවෙන් ලිව්වට පස්සේ කම්පියුටර් එකට තේරෙනවා. ඔයගොල්ලෝට දෙමළ මිනිස්සෙක් ඉන්නවා. එයාට මොන හරි දෙයක් කියලා දෙන්න ඕන නම් අපි දෙමළ භාෂාව පාවිච්චි කරනවා. සිංහල මිනිස්සෙක්ට මොන හරි දෙයක් කියලා දෙන්න ඕන නම් සිංහලෙන් කියලා දෙනවා. ඉංග්‍රීසි එක්කෙනෙක්ට මොන හරි කියලා දෙන්න ඕන නම් ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක යූස් කරනවා. ඒ වගේ අපිට මේ භාෂාව භාවිතා කරලා මේ පරිගණක භාෂාව භාවිතා කරලා පරිගණකයට දෙයක් කියන්න පුළුවන්. මෙන්න තියෙනවා කීබෝඩ් එක, මෙන්න තියෙනවා මවුස් එක, මේකෙන් මෙහෙම එකතු ගානක් ඇතුළත් කරන්න ඔහොම ඔයාට කියලා දෙන්න පුළුවන් අපිට. ඒ කියන විදිහ අපි ඉගෙන ගන්න යන්නේ ඒක සිම්පල් විදිහට ඉගෙන ගන්නවා. අපි එකින් එක මුලින් ඉඳලා අපි ඉගෙන ගන්නවා. එහෙනම් හරියට ඔන්න වටහා ගන්න. දැන් මේකෙන් පස්සේ ඔයගොල්ලන්ට එනවා ගෙදර ගිහලා ඇප් එකක් එහෙම නැත්නම් ගෙදර ඉඳලා ඇප් එකක් හදන්න පුළුවන්ද? එහෙම හදන්න වෙන්නේ නැහැ. හොඳේ? ඒකත් මතක තියාගන්න. නැත්නම් එකපාරම කෝ දැන් අපිට ඇප් එකක් හදන්න බෑනේ කියලා කියයි 8 විතර වෙනකොට ක්ලාස් එක ඉවර වෙන ගිට්ටු වෙනකොට. එහෙම එකක් නෙවෙයි මේක කියලා දෙන්න යන්නේ.
ක්‍රම ලේඛනය කියන එකේ මුල එහෙම නැතිනම් ක්‍රම ලේඛනයක් කියන එකක් අපි කරද්දි කොහොමද කරන්න පටන් ගන්න ඕනි කියන දැන් තමයි අපි මේකෙන් කතා කරන්න යන්නේ. right. එහෙනම් අපි බලමු ළමයි. මැසේජ් ගොඩාක් ඒවා දෙනවා 26ක් තියෙනවා. ස්ක්‍රීන් එක පැහැදිලි නෑ. මගේ ස්ක්‍රීන් එකද ඔයගොල්ලෝගේ ස්ක්‍රීන් එකද දන්නේ නැහැ. අනිත් අයට පේනව නේද? කවුද චංචනාට පේන්නේ නැද්ද? ඔව් හරිනේ. අනිත් අයට පේන්නේ නැද්ද? පේනව නේද අනිත් අයට? බොඳ වෙලා පේන්නේ. ඔව් මින්නු පේනවා මම මේ රවුන්ඩ් රීඩින්ග් එකක් තියලා එන්නේ. හරි. දැන් බලන්න. දැන් පේනවද? සවුන්ඩ් මදි. ඒකට මොකද කරන්නේ? ඒකදී ඔයගොල්ලෝගේ ස්පීකර්ස් වැඩි කරගන්න. ඉන්න බලන්න. සවුන්ඩ්ස් නම් හරි ගැවුලක් නැහැ මගේ මේකෙම තමයි ජොයින් කරලා ඉන්නේ. හරි. ඔය තමයි උපරිම සවුන්ඩ්ස්. right. දැන් පේනවනේ? ඔව්. මම හිතනවා ඔන්න ඔන්න විකල්පේ සෙට් එකට ගහලා ගමට නැහෙන්න දාන්න ක්ලාස් එකේ. හරි. එහෙනම් බලා ගන්න ළමයි අද එතකොට පාඩමේ නම් තුන්වෙනි පාඩම අපි කතා කරන්න ගන්නවා කියලා කිව්වා. මම ඔයගොල්ලෝට කලින්ම කිව්වා මේකට ලෑස්තිලා ඉන්න කියලා අලුත් පාඩමක් කතා කරන්න කියලා. දැන් එහෙනම් අපි අද පටන් ගන්නවා. මම අර කිව්වා වගේ පරිගණක ශාස්ත්‍රය නැත්නම් කම්පියුටර් ඉගෙන ගන්නවා නම් නැතුවම බැරි දෙයක්. පරිගණක IT දන්නවා කියලා කිව්වට වැඩක් නැහැ. ක්‍රමලේඛන භාෂාවක් කතා කරලා නැත්නම් ක්‍රමලේඛන භාෂාව ගැන දන්නේ නැත්නම් IT කියන එක අදාළම නැහැ. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට IT දන්නේ නැහැ කියලා තමයි කියන්නේ. කම්පියුටර් එකේ Windows වල ගේම් එකක් ගහන එකවත් ඊට පස්සේ Word වල ડોකියුමන්ට් එකක් හදන එකවත් නෙවෙයි ප්‍රධානම ශාස්ත්‍රය IT වල තියෙන. මෙන්න මේ ප්‍රෝග්‍රෑමින් කියන ශාස්ත්‍රය. හරිද? ඔයගොල්ලෝ software engineers ලා කියලා අහලා ඇතිනේ. ඒක නේද සාමාන්‍යයෙන් IT වල යන්න පුළුවන් වැඩිම පඩියක් ගන්න පුළුවන් රස්සාව. මතකද මම එදාට පැහැදිලි කරා. ඔන්න ඔය software engineer කෙනෙක් මුදුකාංග ඉංජිනේරුවෙක් වෙන්න ඔයගොල්ලන්ට යන්න තියෙන පාත් එක තමයි මෙන්න මේ ඔස්සේ අනේක. එහෙම නැත්නම් මේකේ අපි මේ කතා කරන ක්‍රම ලේඛනය කියන කොටසෙත් එක්ක ඔයගොල්ලෝ ඉදිරියට යන්නේක. right. හරි එහෙනම් අපි බලා ගන්න මේකේ හරියට මුල ඉඳලාම අපි කොටස් ටික අල්ලගමු. ස්ක්‍රීන් එක පැහැදිලිද? තාම පේන්නේ නැද්ද? ළමයි තාම පැහැදිලි නැද්ද ස්ක්‍රීන් එක? ස්ක්‍රීන් එක මාවත් දන්න පැහැදිලි නැති. පේනවනේ? හරි. බලන්න එනම් මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න ඕනේ නම් මාව පෙන්වන්නේ නැහැ. මම මේක ෂෙයා කරනවා හරි. දැන් පේනවා ඇති තුන්වෙනි පාඩම අපිට කතා කරන්න දෙන්නේ 9 වසර ෆාස්ට් රිවිෂන් එකේ ෆාස්ට් රිවිෂන් කියලා කියන්නේ මේක ෆාස්ට් එකේ ෆාස්ට් එකනේ ගිනි ගන්න වේගින් යන්නේ. මොකද මාස 3කින් අර අවුරුද්දක පාඩමක් කරන්න යන්නේ. එතකොට මේකේ එහෙනම් මුලින්ම අපිට කතා කරන්න තියෙනවා ක්‍රම ලේඛනය පිළිබඳව තමයි පාඩමේ නම. එහෙනම් ප්‍රෝග්‍රෑමින් කියලා අපි දාලා තියෙන්නේ. පාඩමේ නම එහෙම දාලා අතපය එහෙම හොඳට දිරියරලා ලියන්න එහෙම පටන් ගන්න. පාඩමේ නම දාගන්න තුනේ නම් තුන්වෙනි පාඩම ක්‍රම ලේඛනය. වරහන් තුල තියෙනවා ප්‍රෝග්‍රෑමින් කියලා වචනයක්. බය වෙන්න එපා ඉංග්‍රීසි වලට. මේ IT වල තියෙන ඉංග්‍රීසි වෙනයි. ඔයගොල්ලෝට විලාස සර් උගන්වන ඉංග්‍රීසි වෙනයි. ඒ කියන්නේ ඒ ඔයගොල්ලෝ ග්‍රැමර් එකක් උගන්වන්නේ. මෙතන අපි කතා කරන්නේ සාමාන්‍ය මේ වචනවල තියෙන ඉංග්‍රීසි තේරුම විතරයි. ඒකෝට මේ වගේ මේ වචනාර්ථය හරියට බලන්න එහෙම එකක් අපි කරන්නේ නැහැ. සරල කතාවක් කරන්නේ. හරි. ලියා ගන්න එහෙනම් ටොපික් එක lesson 3 එහෙම නැත්නම් තුන්වෙනි පාඩම ක්‍රම ලේඛනය ප්‍රෝග්‍රෑමින්. ඊට පස්සේ යටින් ඒකයට අර අපි කතා කරගත්තානේ. පළවෙනි දවසේ අපි කතා කරගත්තා මතක ඇති. අර මම කිව්ව රෙකෝඩින් එක දාපු නැති පළවෙනි සෝරි රෙකෝඩින් එක දැම්ම අර අපි මේවා කරපු නැති දවසක් තිබුණානේ. ඉන්ට්‍රොඩක්ෂන් ඩේ එකක් කරානේ. ඒ ඉන්ට්‍රොඩක්ෂන් ඩේ එකේදී අපි කිව්වා අපි ප්‍රශ්න විදිහට ගැටලු කතා කරමු. මෙහෙම නැත්නම් මේ ප්‍රශ්න ටිකක් හදලා ඒ ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න විදිහට මුළු පාඩම ආවරණය කරගමු කියලානේ. එතකොට ඒක තමයි එහෙනම් මේ අද දවසේ ක්‍රියාත්මක වෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ ලියා ගන්න. ක්‍රම ලේඛයක් යන්න විස්තර කරන්න. ක්‍රම ලේඛයක් යන්න විස්තර කරන්න. යන්න විස්තර කරන්නකො මම ඇවිදගෙන යන්න එපා එළියට එම. මම කියලා දෙන්න යනවා මේ යන්න කිව්වා කියලා. ක්‍රම ලේඛනයක් යන්න පරිගණක ක්‍රම ලේඛයක් යන්න විස්තර කරන්න. පරිගණක ක්‍රම ලේඛයක් යන්න විස්තර කරන්න. ඇත්තටම යන්න එපා කොහේ හරි යන්න කියලා කියන්නේ ඒක මේ යනු කුමක්ද කියන එක වගේ එකක්.
හරි. එහෙනම් ළමයි ඔන්න ඉස්සෙල්ලාම දැන් අර මුලම දැන් කිසිම දෙයක් දන්නේ නැහැ ඔයාලා මේ වචනේවත් තේරුම දන්නේ නැහැ. ක්‍රම ලේඛනය කියන වචනේ තේරුමවත් ඔයගොල්ලෝ දන්නේ නැහැ කියලා තමයි මං හිතන් ඉන්නේ. දන්න අය ඇති දැන් දන්න අය බය වෙලා ඉන්න එපා මේ අපිට මේ අපහාස කරන්න හදන්නේ කියලා. අනිත් අයත් ඔයගොල්ලෝ ලෙවල් එකට ගේන්න තමයි මගේ උත්සාහය මේ. හොඳේ. ඔක්කොම එකම තැනකට. ඒ කියන්නේ ක්‍රම ලේඛනය ගැන මීට කලින් හදාarලා තියෙන අය, දන්න අය, කෝඩ් ලියපු අයත් ඇති. ලියන විදිහ ගැන කොහේ හරි ක්ලාස් වල හරි කතා කරපු අය ඇති. ඒ නිසා. ක්‍රම ලේඛනය. හරි. මෙන්න පාඩමේ හැඳින්වීම එහෙම නැත්නම් ක්‍රම ලේඛනය කියන එකේ ඉන්ට්‍රොඩක්ෂන් එක තමයි මේ තියෙන්නේ. right. එහෙනම් ළමයි මේකේ යටතේ මේ ක්‍රම ලේඛනය කියන එක යටතේ ඉස්සල්ලාම අපිට දීලා තියෙන ප්‍රශ්නේ තමයි හැඳින්වීම. ඒක ලියාගමු යටතේ මම මේ කියන එක හරියටම ලියාගන්න පරිගණක ක්‍රමලේඛයක් යනු 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 පරිගණක වැඩසටහනකි පරිගණක ක්‍රමලේඛයක් යනු පරිගණක වැඩසටහනකි පරිගණක වැඩසටහනකි පරිගණක වැඩසටහනකි පරිගණක වැඩසටහනකි පරිගණක වැඩසටහනකි පරිගණක වැඩසටහනකි ඒකටම ලියන්න එනම් පරිගණක භාෂාවක් භාවිතා කරමින් පරිගණක භාෂාවක් භාවිතා කරමින් පරිගණක භාෂාවක් භාවිතා කරමින් පරිගණකයට තේරුම් ගත හැකි ලෙස පරිගණක භාෂාවක් භාවිතා කරමින් පරිගණකයට තේරුම් ගත හැකි ලෙස පරිගණක භාෂාවක් භාවිතා කරමින් පරිගණකයට තේරුම් ගත හැකි ලෙස පරිගණකයට තේරුම් ගත හැකි ලෙස ලියනු ලැබූ පරිගණකයට තේරුම් ගත හැකි ලෙස ලියනු ලැබූ උපදේශ මාලාවකි පරිගණකයට තේරුම් ගත හැකි ලෙස ලියනු ලැබූ උපදේශ මාලාවකි පරිගණකයට තේරුම් ගත හැකි ලෙස ලියනු ලැබූ උපදේශ මාලාවකි හරි දැන් ඔන්න අර අපි කතා කරපු කතාව තියෙනවා නේද ළමයි එතන. ඒ කියන්නේ කම්පියුටර් එකට තේරෙන විදිහට දෙයක් කියන එක තමයි පරිගණක ක්‍රමලේඛයක් කියන්නේ කිව්වා. එතකොට ඒකට භාවිතා කරනවා පරිගණක භාෂාවක් නේ. අලුත් උලකින් ලියන්න. ඒකෙම අලුත් උලකින් ලියන්න. පරිගණක භාෂාවක් යනු පරිගණක භාෂාවක් යනු පරිගණක භාෂාවක් යනු පරිගණක භාෂාවක් යනු පරිගණක යන්ත්‍රයට තේරුම් ගත හැකි පරිදි පරිගණක යන්ත්‍රයට තේරුම් ගත හැකි පරිදි පරිගණක යන්ත්‍රයට
තේරුම් ගත හැකි පරිදි උපදෙස් ලිවිය හැකි උපදෙස් ලිවිය හැකි උපදෙස් ලිවිය හැකි උපදෙස් ලිවිය හැකි විශේෂ භාෂාවකි විශේෂ භාෂාවකි විශේෂ භාෂාවකි ඔව් පරිගණක භාෂාවලට උදාහරණ දන්න අය ඉන්නවනම් එවන්න අපි දන්නවා ඔවා කියලා නිකන් පාට් එකක් පෙන්වන්න පුළුවන් ළමයි අවුරුත් නැද්ද අයියෝ මං හිතුවේ මේ ළමයි දන්නවා ඇති කියලා හොඳටම ඈ පරිගණක භාෂාව ඔයගොල්ලෝ දන්නේ ඒවා අපි කොහොමද ඔව්වා දන්නේ මේ සිංහලවත් දන්නේ නැතුව හරියට නේ මෙන්න ළමයි පරිගණක භාෂාව වෙන එකක් ලියා ගන්න Java අහලා තියෙනවද නැද්ද Java දූපත් කියලා එකක් අහලා ඇති Java කියලා අහලා නැතුව ඇති ඔන්න පරිගණක භාෂාවක් Java මේක තමයි ගොඩාක් අපි ඔය Android app එහෙම ලියන්න use කරන පරිගණක භාෂාවක් එතකොට මේක Android විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් පරිගණකයට ඒ කියන්නේ Ubuntu වලට වෙන්න පුළුවන් ඊට පස්සේ අපේ මේ මොනවාද මේ Windows වලට වෙන්න පුළුවන් මොනවා හරි අපිට උපදේශයක් ලියන්න ඕන නම් මේක භාවිතා කරලා පුළුවන්. ඒ වගේම මේකේ වෙබ් version තියෙනවා. ඒ කියන්නේ වෙබ්සයිට් වලත් අපිට back end ලියන්න පුළුවන් version වර්ගයක් තියෙනවා. ඒකට Java කියන එක අපි නම් හඳුනා ගන්නවා. දෙවෙනි එක මොනවාද? C++. මේ තව භාෂාවක්. ඒකේ භාෂාවේ නාමය හැටි නේ එකතු කිරීමේ ලකුණුත් තියෙනවා. ඔව් එහෙම තමයි C++ කියලා තමයි එක තියෙන්නේ. එතකොට මේක තවත් පරිගණක භාෂාවක්. උදාහරණ ලියා ගන්න ඕනේ මම මේ කියන ගම. උදාහරණ මේ කියන්නේ ක්‍රමලේඛන භාෂාවලට එහෙම නැත්නම් පරිගණක භාෂාවලට උදාහරණ. තව C# මේකේ ලකුණ 9 නම් ඔන්න අර කොටු ලකුණ කිය ඔයගොල්ලෝ හිටපෙගේ hashtag එකට C# නේ C# එකක් ලියා ගන්න. තව මොනවද තියෙන්නේ? අයියලා අක්කලා ඉන්නවනම් හොරෙන් අහගත්තට කමක් නැහැ. IT කරලා නැත්නම් ඒගොල්ලෝ දන්නේ නැතුව ඇති ඈ නිකන් ඒගොල්ලෝ ලැජ්ජා කරන්න එපා. ඊළඟට මොකක්ද තියෙන්නේ? Python. මෙන්න මේක නම් ඔයගොල්ලෝ A level කරද්දී භාවිතා කරන language එක තමයි මේ Python කියලා කියන්නේ. Python කියන්නේ මොකද්ද? පිඹුරද ණයද? ඒ සතා නෙමෙයි මේ කියන්නේ භාෂාවක්. හොඳේ පරිගණක භාෂාවක්. ඒ නම තමයි දාලා තියෙන්නේ. බෝඩ් එක පැහැදිලි නෑ. අනිත් අයටත් එහෙම ළමයි බෝඩ් එක පේන්නේ නැද්ද? පේනවනේ. ඔව් සමහර අයට පේනවා සමහර අයට පේන්නේ නැහැ. ඉතින් මේ බෝඩ් එකේ දාලා තියෙන්නේ මුලින්ද කියන්න දෙයක් නැහැ. මේ තියෙන ළමයි Java, C++, C# Python පැහැදිලි නැහැ. ඔව් මින්නකෝ එනම් මම මේ රවුටර් එක බලන්න මේක මොකක් හරි අද කනෙක්ෂන් අවුලක් තියෙනවා මේ හරි දැන් බලන්න මම මේ අද පොඩ්ඩක් වැහිබර කාලගුණයක් නේ ඒක වෙන්නේ නැති කේස් එක. දැන් බලන්න පේන්නේ නැද්ද? පැහැදිලි නෑ. Java කියලා කියන්නේ ළමයි Java C++, C# Python ඔයගොල්ලෝට පේන්නේ නැත්නම් මම ඕනනම් ඔක ටයිප් කරලා එවන්න. ටයිප් කරලා තියවන්නවා මම everyone දාලා එවන්න. ඒකට ඔක්කොම වෙනවා මැසේජ් එක. අනිත් අය මැසේජ් කරන්න එපා දැන් ඈ. ඔයගොල්ලෝගේ දැන් මට විතර මැසේජ් දාන්න පුළුවන් ඈ. හරි. මේකේ උදාහරණ මම දෙක තුනක් ලියන්නම් ඔහොම බලාගන්න. Java ඔන්නේ වගේම Java කියලා. ඊට පස්සේ අකුරු ස්පෙලිංස් මතක නැත්නම් ඔක ලියා ගන්න. C++ C අකුරයි එකතු කිරීමේ ලකුණු බැරි කෙනෙක් නෑනේ මෙතන නේ. 9 වසරට එනකම් කෝල් ගෑවේ නෑනේ. ඊළඟට C# C අකුරයි hash ලකුණයි. ඊට පස්සේ
ඊළඟට ලියන්න sorry ඉමේජ් හට විතර නේද ටයිප් මැසේජ් එක ගිහිල්ලා තියෙන්නේ. හරි දැන් පේනවනේ? පේනවා කියලා කියන සමහර අය. මේකත් එවන්නකො මම C# එකයි මේකයි. ඊගාවට තව එකක් මම ලියලා තියෙනවා Python කියන එක. ඒකත් අපි ලියාගමු. Python භාෂාව ඕන එකත් එවුවා. තව මොනවද තියෙන්නේ? තව එකක් තියෙනවා ළමයි මේ පොතේ ලියාගන්න උදාහරණනේ Pascal කියලා. Pascal ඔන්න මම ඒකත් එවුවා. Pascal පරිගණක භාෂාව. තව ඉස්සර ඔය අපි පොඩි කාලේ ඔය 10 වසරේ 9 මේ 11 දී ඉගෙනුවා 9 දී ඉගෙනුවේ නෑ ඒ කාලෙත්. මොකද්ද මේ ඒ කාලේ ඉගෙනුව පරිගණක භාෂාවක් VB කියලා. Visual Basic කියලා. ඒකත් ලියාගන්න. VB Visual Basic කියලා ඔක අපි කියනවා. දැන් ළමයි මේ තියෙන්නේ තව මේ තව තියෙනවා හොඳ එක එක විදිහේ පරිගණක භාෂා තියෙනවා. මොකද්ද Ruby කියලා එකක් තියෙනවා. හුරතල් නමක් නේ ඒක ලියාගන්න. Ruby. Ruby නෙවෙයි ඈ Ruby. ඔන්න ඔය වගේ පරිගණක භාෂා තියෙන ළමයි ඕවා භාවිතා කරන්නේ මොකටද අපි? මේවා භාවිතා කරන්නේ ක්‍රමලේඛ මොනා කරන්නද? ලියන්න. එහෙම නැත්නම් පරිගණකයට උපදෙස් ලියන්න තමයි අපි මේවා භාවිතා කරන්නේ. හරි. ඔන්න ඔයගොල්ලෝගේ මැසේජ් බොක්ස් එකත් ඔන් කරා නැත්නම් කෝප් කරා කියලා කියනවනේ. හරි. දැන් ළමයි මෙන්න මේ ක්‍රමලේඛ භාෂා ගැන ඔයගොල්ලන්ට අදහසක් ඇති Java C++ C# Python වගේ ඒවා භාවිතා කරලා අපිට ලියන්න පුළුවන්ලු කම්පියුටර් එකට උපදෙස්. ඒ කියන්නේ පරිගණකයට තේරෙන විදිහට එයාට දෙයක් කියන්න පුළුවන්. දැන් මේ ඔයගොල්ලන්ට තේරෙන භාෂාවෙන් මම කියන්නේ දැන් මම දෙමළෙන් හරි හින්දි වලින් හරි කතා කරොත් ඔයගොල්ලන්ට තේරෙයිද? නීං එංගලෙ පුරු තයිවසේ දෙක කියන කිව්වොත් තේරෙයිද? ඈනේ මම දන්නේ නැහැ දෙමළෙන් අර ෆෝන් එකේ කියන දේ තුනක් කිව්වේ. right. ඊට පස්සේ බලන්න දෙවෙනි ප්‍රශ්නේ ලියා ගන්න ළමයි. දෙවෙනි ප්‍රශ්නේ ලියා ගන්න පරිගණක VB එකක් දීලා තියෙනවා හොඳයි. පරිගණක ක්‍රමලේඛයක් නිර්මාණය කිරීමට පෙර දෙවෙනි ප්‍රශ්නේ හොඳේ. පරිගණක ක්‍රමලේඛයක් නිර්මාණය කිරීමට පෙර එය සැලසුම් කරගත යුතුය. පරිගණක ක්‍රමලේඛයක් ලිවීමට පෙර එය සැලසුම් කරගත යුතුය. පරිගණක ක්‍රමලේඛයක් ලිවීමට පෙර එය සැලසුම් කරගත යුතුය. පරිගණක ක්‍රමලේඛයක් නිර්මාණය කිරීමට පෙර එය සැලසුම් කරගත යුතුය. පරිගණක ක්‍රමලේඛයක් නිර්මාණයට පෙර එය සැලසුම් කරගත යුතුය. එම සැලසුමක් ඉදිරිපත් කළ හැකි ආකාරයක් එම සැලසුමක් ඉදිරිපත් කළ හැකි ආකාරයක් එම සැලසුමක් ඉදිරිපත් කළ හැකි ආකාරයක් හඳුන්වා එම සැලසුමක් ඉදිරිපත් කළ හැකි ආකාරයක් හඳුන්වා විස්තර කරන්න. එය විස්තර කරන්න. එම සැලසුමක් ඉදිරිපත් කළ හැකි ආකාරයක් හඳුන්වා එය විස්තර කරන්න. එය විස්තර කරන්න. හරි. දැන් ඔන්න ළමයි ඔයගොල්ලෝ අනාගතයේ ඉගෙන ගන්න හිතාගෙන ඉන්න අනාගතයේදී ඉගෙන ගන්න ඕනේ භාෂාවල් ටිකක් තමයි මම මේ කිව්වේ IT වලින් ඉගෙන ගන්නවා නම්. දැන් කවුරු හරි ගිහිල්ලා මේ කල්පනාකරන උපාධියක් වගේ කරන්න හිතාගෙන ඉන්නවා නම් මේව ඕන වෙන්නේ නැහැ. හොඳේ? මේව ඉගෙන ගත්තා කියලා පාඩු වෙන්නෙත් නැහැ. මොන ඩිග්‍රී කරත් මේව ඉගෙන ගත්තා කියලා පාඩු වෙන්නේ නැහැ. ගොඩක් අය සාමාන්‍ය වෙනත් වෙන ඩිග්‍රී කරන අයත් සාමාන්‍ය පරිගණක භාෂා දැන් ඉගෙන ගන්නවා. දැන් මේ අපේ පැතිවල තමයි මේවා දකින්නේ නැත්තේ. ඒ කියන්නේ අපි දන්න මිනිස්සු ඒ කියන්නේ අපේ ඉන්න අය ඉන්නේ කොහොමත් 1900 ගණන් වල ඉන්න අය ඉන්නේ නේ 2000 ගණන් වල මිනිස්සු නැහැ. ඒ කියන්නේ අලුත් අය එහෙම නැත්නම් ඔය දැන් වෙන රටවල් වල ගත්තොත් ගොඩක් වෙලාට මේ හිතන්නකෝ මේ වගේම මේ කොළඹ පැත්තේ ඉස්කෝලවල අපි කැම්පස් එකේ ඉද්දී මම කිව්වා නේද මම හිටපු කැම්පස් එක කොහෙද මේ මොරටුව කැම්පස් එකේ තමයි මම හිටියේ අපි ඉන්න කාලේ එහෙම ළමයි එහෙ මේ
ඔය අවට තියෙන ස්කෝල වලින් අපිව ගෙන්නනවා එක එක ඔය මේවා වැඩවලට. ඒ කියන්නේ දැන් ලංකාවේ සාමාන්‍යයෙන් ඔය ටෙක්නිකල් පැත්තේ හොඳම කැම්පස් එක මොරටුවනේ. කියන්නේ ඉංජිනේරින් ඩිග්‍රී වලට යන්න තියෙන ලංකාවේ තියෙන. එතකොට ඒකේ ඉන්න ළමයිට ඉතින් ඔය කොළඹ ඉස්කෝල විශාකායක ආනන්ද නාලන්ද ඔය වගේ ලොකු ඉස්කෝල වලට ගෙන්නනවා. ලොකු කියලා කියන්නේ ඒ වගේ තමයි ප්‍රධානම මේ පාසල් නේ. ඒකේ තරගයක් ප්‍රධාන දින පාසල්. අපි පැති වල ඒවට මේ තරගයක් නෑ නේ යන්න. එතකොට ඒ වගේ පාසල් වල ගෙන්නනවා සාමාන්‍ය අපේ ඉස්කෝල වල අය ඔය 9 වසරට 10 වසරට. මම මතකයි මම 9 වසරේ ගියේ විශාකා බාලිකා විද්‍යාලයට ගියා. අපි එහි අයගේ මේ මොනවාද ඔය IT ටිකක් පොලිෂ් කරන්න ඕනි කියලා. ඒ කියන්නේ IT වැඩ ටිකක් කියලා දෙන්න ඕනි කියලා අපි ඔය සෙෂන් එකකට දාලා ගෙන්නවා. ගිහිල්ලා බලද්දී එහි අය පොඩි අර robotic device හදනවා. ඒ කියන්නේ Arduino කියලා වගේ පාඩමක් තියෙන්නේ. ඔය Arduino use කරලා. දැන් ඔයගොල්ලෝ Arduino කියන එක දන්නේවත් නැතුව ඇති, අහලවත් නැතුව ඇති. දැන් තමයි පොත පෙළ බලන්න නැති අර එහෙම එක්කුත් තිබ්බද කියලා චූටි චූටි රොබෝ ගැජට් හදනවා. ඊට පස්සේ යාලා එක්සිබිෂන් එකක් තිබ්බා. අපි ගිහලා බලද්දී අපි චුට්ටක් ඒගොල්ලෝට කියලා දීලා වැඩේ කරන හැටි අදලා දුන්නාට පස්සේ ඊළඟ දවසේ අපි ගිහලා දෙවෙනි දවසේ බලද්දී ඒගොල්ලෝ හදාගෙන උපකරණ. වීඩියෝ බලලා YouTube වලින් බලලා ඊට පස්සේ අපි දුන්න අර උපදෙස් ටික බලලා ඒගොල්ලෝ හදලා. ඒ කියන්නේ යාලා ගොඩාක් ඉස්සරයි. ඒකට දැන් යාලා කරන්න ඕනේ හැමෝම IT දෙයින් අය කරන්නේ 9 වසරේ. නෑ ඒකේ උසස් පෙළට IT තෝරගන්න අය නෙමෙයි වෙන්න පුළුවන්. ආර්ට් කරන අය වෙන්න පුළුවන්. කොමර්ස් කරන අය වෙන්න පුළුවන්. ඊට පස්සේ ටෙක් කරන හැමෝමත් IT කරන්නේ නැහැ. ඊට පස්සේ මැත්ස් කරන අය වෙන්න පුළුවන්. ඊට පස්සේ මැත්ස් කරන අයත් ඔක්කොම IT කරන්නේ නැහැ. මැත්ස් කරන ගොඩක් IT කරනවා. සයන්ස් කරන අය වෙන්න පුළුවන්. සයන්ස් කරන අය ජීව විද්‍යාව කරන අය කොහොමත් මේ IT කරන්නේ. ඒ වුණාට ඒගොල්ලොන්ට අර මූලික දැනීම තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ තැනක ගිහිල්ලා වැඩක් කරද්දී ඒගොල්ලොන්ට වැඩ කරන්න පොඩි ඇප් එකක් හදාගන්න. ඊට පස්සේ කම්පියුටර් එකකින් ඒගොල්ලෝ වැඩ කරද්දී පහසු වෙන විදිහේ මොකක් හරි ඒගොල්ලොන්ට අවශ්‍යතාවයකට හරින ඇප් එකක් හදන්න. ඒව පුළුවන්. දැන් හිතන්නකෝ වෙන මොකක් හරි ලැන්ග්වේජ් කියන්නේ ජීව විද්‍යාව උගන්වන ගුරුවරයෙක් කියලා. එයා ඒ කැම්පස් කාලේ හරි ඉස්කෝලේ කාලේ හරි ඔය මොන හරි ඉගෙනගෙන තිබුණා. මේ දවස්වල පුළුවන් මොනවා කරන්න. පොඩි ඇප් එකක් හදාගන්න පුළුවන් ඕනනම් ක්ලාස් ටික මැනේජ් කරගන්න නේ. එයාගේ ඇඩ් දාගන්න ඕන පොඩි වෙබ් එකක් හදාගන්න පුළුවන්. අන්න ඒ වගේ ඔයගොල්ලන්ට ඕනම වෙන්නේ. එහෙම නැත්නම් අවශ්‍යම වෙන එකක් තමයි ඔය එහෙම නැත්නම් මේ ඔයගොල්ලෝගේ වැඩ කරගෙන යද්දී අපි මේ පරිගණක භාෂා සම්බන්ධයෙන් ඉන්ටර්නෙට් සම්බන්ධයෙන් ඊට පස්සේ ඔය ඔෆිස් පැකේජ් සම්බන්ධයෙන් වගේ දේවල් අවබෝධය තියාගන්න එක සාමාන්‍ය දෙයක්. ඒ නිසා මේක ඉතාම වැදගත්. හොඳේ. හරි. මම කරලා තියෙනවා කවුද? හොඳයි. right. එහෙනම් මේ ප්‍රශ්නේ ළමයි කිව්ව කතාව අපි දැක්කා. මේකේ කියලා තියෙන්නේ පරිගණක සැලසුමක් ඉදිරිපත් කළ යුතුයි කියලා. එහෙනම් මේකෙන් කියන්නේ ළමයි දැන් එකපාරම ඔයගොල්ලෝ අපි software එකක් හදනවා නම් දැන් හිතන්නකෝ මට ඇවිල්ලා කියනවා බිබිලේ හොස්පිටල් එකකින් ඇවිල්ලා කියනවා මේ හොස්පිටල් එකේ වැඩ ටික කරන් යන්න පොඩි ඇප් එකක් හදලා දෙන්නකෝ කියලා කියනවා. මම එතකොට වරපා ආවම ඉන්න දැන් හදලා දෙන්නම් කියලා ටක් ගාලා යට එන්න කියලා හදලා දෙනවා ටක් ගාලා. එහෙම හදන්න බෑ. හොඳද? දැන් ඔයගොල්ලන්ට මේක තේරෙන විදි භාෂාවෙන් කිව්වොත් එහෙම ඔයගොල්ලෝ දැකලා තියෙන මේසන් බාස්ලා ගෙවල් හදනවා. දැන් ඔයගොල්ලෝගේ තාත්තලාට හරි අම්මලාට හරි ගයක් හදන්න ඕනි කියලා හිතුනොත් එහෙම. හරිද? ගයක් හදන්න ඕනි කියලා ඒගොල්ලෝ කතා වුණොත් එහෙම ඔයාලත් ඉන්න තැන මේ ගෙදර හෙට උදේම ඇවිල්ලා ගේ බිත්ති එහෙම වදිනවද පේනවද ඔයාලට? ඇහැරෙන්න කලින් ඇවිල්ලා බාස්ලා නෑ. එහෙනම් තාත්තා ඉස්සලම කරන්නේ මොකක්ද? මේ ගෙදර හදන්න ඕනි මොන කෑලිද කියලා අපි ප්ලෑන් කරගන්නවා නේ සැලසුම් කරගන්නවා. ඊට පස්සේ තමයි මාස 3-4කින් තමයි ගෙදර අර ප්ලෑන් එකක් ඇඳගෙන ඇවිල්ලා ඒකේ විදිහට බාස්ලාව ගෙනලා ඒ ප්ලෑන් එකේ තියෙන විදිහට බිත්ති ටික බඳින්නේ, දොරවල් ටික දාන්නේ, ජනල් ටික දාන්නේ. වහලෙන්න ඕනි මොන විදිහද කියලා ප්ලෑන් කරන්නේ. ඒ වගේම තමයි දැන් නිකන් අර මේ වඩු වැඩ කරන අය ගන්නකෝ. ඒගොල්ලොත් එකපාරම ඒගොල්ලෝ ප්ලෑන් කරන එක ඔයගොල්ලෝට පේන්නේ නැහැ. මොකද යාලා ගෙදර ඉඳලානේ ප්ලෑන් කරන් එන්නේ. ඔයගොල්ලෝගේ මොකක් හරි ගෙදරක හදන්නේ ඊට පස්සේ ඒකේ අර ෆොටෝස් බලලා net එකෙන් ෆොටෝස් බලලා දොරවල් කොහොමද ලස්සනට හදන්න ඕනි කියලා බලලා මල් වැල් කොහොමද දාන්න ඕනි, ලී වැල් කොහොමද දාන්න ඕනි. ඕව බලලා ඒ විදිහට තමයි ඒක ප්ලෑන් කරපු විදිහට තමයි හදන්න පටන් ගන්න. එකපාරම මම දැන් ඉන්න හදවියා පටන් ගමු කියලා එහෙම හදන්න පටන් ගන්නෙ නැහැ. ඊට පස්සේ ඔයගොල්ලෝ තව එකක් දැකලා ඇති හිතන්නකෝ මේ තව මේකට උදාහරණයක් මොකද්ද ඔයගොල්ලෝ දෙන්න පුළුවන්. හිතන්නකෝ ඉස්කෝලේ ඔය මේ ස්පෝර්ට් මීට් එකක් වගේ එකක් තියෙන කාලේ මතකයිනේ. මතක ඇති කාලේ නම් තිබ්බේ නැහැ නේ. ගිය අවුරුද්දෙත් නැහැ, ඊට කලින් අවුරුද්දෙත් නැහැ. හැමදාම නෑ ඔයගොල්ලෝගෙත් අර අපිට වගේ තමයි කර්මයක් හිටුනේ. අපිටත් මම 9 වසරේ හිටිය ළමයි 2006 අවුරුද්දේ. මං අන්තිමට ස්පෝර්ට් මීට් එකට හිටියේ 9 වසරේ. ඒ කියන්නේ ඒ කාලේ මතකනේ අර යුද්ධෙ තිබුණු කාලේ ලංකාව පුරාම ලංකාවේ යුද්ධෙ තිබුණු හොඳම කාලේනේ. ඔයගොල්ලෝ මතක නැති වෙයිද? ඔයගොල්ලෝ ඉපදිලත් නැතිවද මන් දන්නේ නැහැ. ඉපදිලාද ඒකට? ඕනේ ඉපදිලා ඇතිනේ. අනෑනේ 2006 වෙදි නෑ නේද? කොහමද 2009 තමයි යුද්ධ ඉවරුනේ. ඒ ඉවර වෙන කාලේ මේ ওই 2006 වගේ අවුරුද්දේ අර ස්පෝර්ට් මීට් තිබුණා. හැම ඉස්කෝලේම ගියා. ඊට පස්සේ 2007 වෙද්දී අර යුද්ධය හොඳම කාලේට දරුණුවටම ආවනේ. ඊට පස්සේ ඔන්න ඒ අවුරුද්දේ කිව්වා ආය ස්පෝර්ට් මීට් තියන්න එපා, ළමයි එකතු කරනවා තියන්න එපා, මෙහෙම බයයි කියලා ඒ අවුරුද්දේ තිබ්බේ නැහැ. 2008 තිබ්බෙත් නැහැ 11 වසරේ ඉන්න කාලේ. 2007 ඒතකොට 10ත් නැහැ 11ත් නැහැ.
ඊට පස්සේ 2009 කොහොමද කියන්න බෑ තිබ්බත් අපි ඉස්කෝලේ නැහැ එතකොට O level ලියලා ඉවර වෙලා. ඊට පස්සේ O level ලියලා A level වලට ආවම පස්සේ ඒ 2009 තියන්න තිබෙන්නේ නැහැ 10 තිබුණෙත් නැහැ. හරි ආයෙත් අවුලනේ සිග්නල් නැති කේස් එක නෙවෙයි ළමයි තියෙන්නේ මේ මගේ මේ කැම් එකේ අවුලක් එන්නේ. හොඳයි කැම් එක චුට්ටක් මොකක් හරි එරර් එකක් එනවා මේ චූටි වෙලාවක් යද්දී නේ. බොරු කියද්දි එහෙම වෙනවද දන්නේ නැහැ නේ. හරි. බොරු නෙවෙයි අතර මේ කාලේ එහෙම තමයි 2007 8 9 10 11 අවුරුදු 4ෙම වෙල්ලස් ඉස්කෝලේ ආල් බලන්න මම වෙල්ලස් ගිහින් මම කියලා තියෙනවානේ. වෙල්ලස් ඉස්කෝලේ ස්පෝර්ට් මීට් එකක් තිබුණා. ඒකට අපි ඒකට ඉඳලාම නැහැ. ඒකට මට එක්ස්පීරියන්ස් එක නැහැ. ඒ වගේ එකක් තමයි ඔයගොල්ලන්ටත් දැන් වෙලා තියෙන්නේ. කොහොම හරි කමක් නැහැ ස්පෝර්ට් මීට් එකක් තියෙද්දී අය බොද වුණාද? එහෙනම් කැම් එකේ අවුලක් ඇත්තේ ළමයි මෙතන මේ කනෙක්ට් වෙන්නේ නැති කේස් එකක් ඇත්තේ. බලන්න. දැන් හරිද? කවුද හරිද සහන්? දෙවෙනි ප්‍රශ්නේ ආයෙත් කියන්නේ කියන මම ප්‍රශ්න ටික දාන්නම් හොඳේ. දැන් උත්තරේ ලියාගත්තා දෙවෙනි ප්‍රශ්නේ. උත්තරේ කියාගත්තා නම් මම දෙවෙනි ප්‍රශ්නෙට මේ ආයෙ පාරක් දාන්නවා නේ. නෑ ඉස්කෝලේ කේස් එකක් නෙමෙයි. ඒක තියෙන්නේ කවුද මේ කවුද මේකේ අවුල තියෙන්නේ මේ එක එක කාලවල හැටි. දැන් ඔයගොල්ලෝ ඉන්න කාලෙත් එහෙමයි. ඔයගොල්ලන්ට කලින් අවුරුදු වල තිබුණා නේද? ඔයගොල්ලෝ 9 10ට එන්න කලින් 8 එහෙම ගිය අවුරුද්ද එහෙම තිබ්බා නේද? නෑ ගිය අවුරුද්ද තිබ්බේ නෑ. ඊට කලින් අවුරුද්ද තිබ්බා. එතකොට ඔයගොල්ලෝ මතකත් නැතුව ඉතින් ඔයගොල්ලෝ 7 වසරේ වගේ නේද එතකොට? ඒ කාලවල තිබ්බා. හොඳ එක දිගටම තිබ්බා. 2011 පස්සේ දිගටම තිබ්බා අපි ගියාට පස්සේ. දැන් ආයෙ ඔයගොල්ලෝ ලොකු වෙලා එනකොට ආන්න කර්ම පහත් වෙනින් එනවා අපි වගේම ඔයගොල්ලෝ තරුණ බැච් එකක් එන්න නේ. කොහොම හරි කමන්න ඔය ස්පෝර්ට් මීට් එකක් කරන්න ඇති ළමයි. මීටින් අරගෙන ඉස්කෝලේ ගුරුවරු ඇවිල්ලා ළමයි ටික ඔක්කොම අරගෙන ඊට පස්සේ මීටින් වලට ඔයගොල්ලෝ මේ අර මොනවද මේ නිවාස වලට බෙදලා නිවාස වල රැස්වීම් තියලා ඒ වගේ ප්ලෑන් කරනවා. ඒ කියන්නේ අපේ නිවාසේ කොහොමද ඉස්සරහට වැඩ ටික වෙන්න ඕනේ කොහොමද කරන්න ඕනේ කියලා ඉස්සලා මොකද කරන්නේ? සැලසුම් කරනවා. ඒ විදිහට තමයි ඔයගොල්ලෝගේ වැඩ ටික වෙන්නේ. එහෙනම් මෙන්න මේ මුදුකාංග හදනවා කියන එකත් අර ගියක් හදනවා වගේ වඩු වැඩ මොනවා හරි උපකරණයක් හදනවා වගේ ස්පෝර්ට් මීට් එකක් පවත්වනවා වගේ නිවාසය හදන්න ඩිසයින් කරනවා වගේ මේක ලොකු වැඩක් තියෙන ළමයි මුලින්ම මොනා කරන්නද? ප්ලෑන් කරගන්න ඕනි. වැඩේ වෙන හැටි මුල ඉඳලම බිඳුවේ ඉඳලා 100 දක්වාම ප්ලෑන් කරගන්න ඕනේ. ප්ලෑනින් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට පුළුවන් මොනා කරන්නද? මෙන්න මේ ක්‍රමලේඛ භාෂාවක් භාවිතා කරලා මේක ලියන්න. එහෙනම් ඔන්න අපිට ওই විදිහට පුළුවන් ළමයි ලේසියෙන්ම එහෙම නැත්නම් මේ විදිහට ප්ලෑන් එකක් ඇඳගත්තට පස්සේ අර භාෂාවෙන් ලේසියෙන්ම ලියන්න පුළුවන්. භාෂාව නෙවෙයි ඇත්තටම මේකේ අමාරු වෙන්නේ ඇත්තටම මේ ප්ලෑන් කරන කෑල්ල. භාෂාව ඔක්කොම එකයි ඔය භාෂා වර්ග ඔක්කොම එකයි. ආයෙත් කලින් මේක කියන්නම් මේ පරිගණක භාෂා ගොඩක් මම කියවනේ. ඔක්කොම කීයක් විතර ඇද්ද? ඇත්තටම මමවත් දන්නේ නැහැ ලෝකේ පරිගණක භාෂා කීයක් තියෙනවද කියලා. මොකද පරිගණක භාෂා ගොඩාක් තියෙනවා. පරිගණකයට උපදෙස් දෙන්න පුළුවන් ක්‍රමවේද ගොඩක් තියෙනවා. හැබැයි මේ ඔක්කොමද එක්කෙනෙක් ඉගෙනගෙන ඉන්න ඕනේද? නෑ. මම සාමාන්‍යයෙන් මේක පුළුවන් Python පුළුවන් මම Python ඉගෙනගෙන තියෙනවා. මේක ඒ වල ළමයිටත් උගන්වන්න නිසා මට ටිකක් වැඩිපුර මේක හොඳට පුළුවන්. මොකද මේක වැඩිපුර මම යූස් කරන නිසා. මේක මට පුළුවන් මේ කැම්පස් එකේ සාමාන්‍යයෙන් උගන්වන්නේ Java සහ C කියන භාෂාව. C++ C# නෙවෙයි තව C කියලා එකක් තියෙනවා. C අකුරු විතරක් තියෙනවා. ඒක තමයි මේ සාමාන්‍යයෙන් කැම්පස් වල උගන්වන්නේ C එකයි Java එකයි. මේ කොහොම කැම්පස් ගිහලා ඉගෙන ගන්නත් නෑ හොඳේ. ඒවා අපි මේ ඊට පස්සේ self ඉගෙන ගන්නවා. Python ඉගෙනුවෙත් නෑ කැම්පස් එකේ. Python වලින් මම වැඩ කරලා තියෙනවා. ඊට පස්සේ A level වලට තියෙන නිසා අනිත් එක මේක පුළුවන්. තව Pascal කියලා එකක් තියෙනවානේ. Pascal එක O level ළමයිට කියන්නේ 11 වසරේදී ඔයගොල්ලෝට කතා කරන්න තියෙනවා. ඒ නිසා ඒක චුට්ටක් ගන්න. එකකින් වැඩ කරලා නෑ ලොකුවට. හැබැයි අර උගන්වන්න ඕනේ මට්ටමට දාන්න. හැබැයි මොන පරිගණක භාෂාවක් ඉගෙන ගත්තත් ළමයි එක වගේ. ඇයි එක වගේ? මේ ඔක්කොගෙම කරන්නේ ළමයි පරිගණකයට උපදෙස් දෙන එකනේ. ඒ පරිගණකයට උපදේශයක් දෙන එක හැම භාෂාවකම එකම විදිහයි. ඒ කියන්නේ මොනවා හරි දෙයක් ඒ පරිගණකයට කරන්න කියලා කියන විදිහ හැම භාෂාවකින්ම එකම විදිහට වෙන්නේ. ක්ලියර් නේද? හරි. කොහොමද ඔයයන් වැඩ කරන්නේ? ඒවෙන් වැඩ කරන විදිය තමයි කියලා දෙන්න යන්නේ කවුද? ධනා. කවුද ධනා කියන්නේ? ධනාද? ඔයගොල්ලෝ ෆේක් නම් දාගෙන මට අඳුර ගන්නත් බෑ නේ. අඳුරන්නත් දන්නේ නැහැ ඔයගොල්ලෝ. පින්වත්. හරි. එහෙනම් මේ දෙවෙනි ප්‍රශ්නේ අර කිව්වෙන ලියා ගන්න බැරි වෙච්ච එක නම් ලියාගෙන ඒක යටතේ ලියා ගමු. මෙන්න මේක තමයි දෙවෙනි ප්‍රශ්නේ අපි ලියාගත්තේ. මේක යටතේ ලියා ගන්න වෙනවා. හරි. ලියා ගන්න මේක යටතේ. ක්‍රමලේඛ භාෂාවක් මගින්
ක්‍රමලේඛ භාෂාවක් මගින් පරිගණකයට උපදේශයක් ලිවීමට පෙර ක්‍රමලේඛ භාෂාවක් මගින් පරිගණකයට උපදේශයක් ලිවීමට පෙර ඒ ඊතා හොඳින් සැලසුම් කරගත යුතුය. ඒ ඊතා හොඳින් සැලසුම් කරගත යුතුය. මේ ආකාරයට සැලසුමක් මුදුකාංග නිර්මාණයේදී රිද්මී ආපහු කියන්න ඕනේ ඔන්න කිව්වා මේ ආකාරයට මුදුකාංග නිර්මාණයේදී කවුද ශේනු ඉන්නව නේද මම දන්න ඉන්නවද කියලා මේ අනේ මේ ආකාරයට මුදුකාංග නිර්මාණයේදී සැලසුම් ඉදිරිපත් කළ හැකි නැත්නම් සැලසුමක් සකස් කළ හැකි ප්‍රධාන ආකාර දෙකකි. පළවෙනි එක ලියා ගන්න ගැලීම් සටහන්. පළවෙනි වර්ගයේ ගැලීම් සටහන්. ඒ කියන්නේ මේ සැලසුම් පෙන්වන්න පුළුවන් එක විදිහක් තමයි ගැලීම් සටහන් කියලා කියන්නේ. ගැලීම් සටහන්. වරහන් උදා ගන්න flow charts. දෙවෙනි එක flow charts නැත්නම් සිංහලෙන් කියනවා ගැලීම් සටහන් කියලා. flow එකක් පෙන්වන charts. දෙවෙනි එක පෙන්වන එක පේනව නේද මේක? කැමරාව අරගෙන මෙන්න මේ ළඟට. දැන් බලන්නකෝ දැන් පේනවද කියලා. ඔකේ තමයි මට පෙන්වන්න පුළුවන් ඈ. ගැලීම් සටහන් දෙක මොකද්ද? ව්‍යාජකේත ඒකට කියනවා අපි මොකක් කියලාද? pseudo code. PSUEDO codes කියලා කියන්නේ මේ තියෙන්නේ CODES. හොඳයි මෙතන S අකුරු තියෙන්නේ DES. pseudo codes. හරි නේද?
අර කේස් එක ආයි තියෙනවා ළමයි. දැන් මම එන්නෙම නෑ වගේ. කැම් එක. කොහෙන්ද චුට්ටක් කැම් එක වැඩ කරන්නේ නැතුව ගියා ළමයි මේ හරිය ඉන්න ඕන අපරයක් ඉන්න. හරි දැන් හරි. නෑ කැම් එක තමයි උන්නේ නැති. right එහෙනම් ගැලීම් සටහන් කියලා ලියලා ඒක යටතේ ලියාගමු අපි දැන් ෆ්ලෝ chart කියන එක යටතේ ඒක තුන්වෙනි ප්‍රශ්නේම තමයි තුන්වෙනි ප්‍රශ්නේ යටතේම තමයි sorry දෙවෙනි ප්‍රශ්නේ යටතේම තමයි මේ ගැලීම් සටහන් කියලා ලියලා ඉගෙන ඒක විස්තර කරන්න කියලා තියෙනවානේ ප්‍රශ්නේ ඒ නිසා තමයි ලියාගන්නේ ලියාගමු ක්‍රමලේඛයක් ලිවීමට පෙර ක්‍රමලේඛයක් ලිවීමට පෙර ක්‍රමලේඛයක් ලිවීමට පෙර එහි සැලසුම නිර්මාණය කිරීමේ ප්‍රධාන ආකාරයක් ලෙස ඒ සැලසුම නිර්මාණය කිරීමේ ප්‍රධාන ආකාරයක් ලෙස ගැලීම් සටහන් මගින් ගැටලුවක් කවුද සුපුල් මනුසාංක මම නෝට් එක දානවා ඒක දැම්මම ලියා ගන්න හොඳේ මිස් වුණු තැන් ටික ගැලීම් සටහන් මගින් ගැටලුවක් රූපමය ආකාරයෙන් අන්න චිත්‍ර අඳින්න තියෙන්නේ ගැටලුවක් රූපමය ආකාරයෙන් ගැලීම් සටහන් මගින් ගැටලුවක් රූපමය ආකාරයෙන් ඉදිරිපත් කරයි රූපමය ආකාරයෙන් ඉදිරිපත් කරයි රූපමය ආකාරයෙන් ඉදිරිපත් කරයි රූපමය ආකාරයෙන් ඉදිරිපත් කරයි. right. පැහැදිලි නේද ළමයි නම් මේ කතන්දරේ මේකේ කියන්නේ මේ සූඩෝ කෝඩ් එකක් එහෙම නැත්නම් අපි මේ කියන විදිහේ ගැලීම් සටහනක් මගින් කරන්නේ ප්ලෑන් කරන එක කියලා කිව්වා. ඒ ප්ලෑන් කරන එකේ අපි ඉගෙන ගන්න යන්නේ ගැලීම් සටහන් විතරයි කියලාත් මම කිව්වා. සූඩෝ කෝඩ් කියනවා ඔයාලට 11 වසරේ කියලා ඉගෙන ගන්න පුළුවන්. 12 වසර 13 වසර IT කරොත් එහෙම ඒ තෝරගන්න තිබුණා කරන්න පුළුවන්. ඉගෙන ගන්න පුළුවන්. එතකොට මේ ගැලීම් සටහන් කියන එකෙන් කරන්නේ රූපමය ආකාරයෙන් ඉදිරිපත් කරන එක. මේක හරිම විනෝදයි ළමයි. ඒ කියන්නේ අපිට මේ විනෝදයෙන් කරන්න පුළුවන් වැඩක්. මේ රූපමය ආකාරයකින් ගැටලුවක් ඉදිරිපත් කරනවා කියන එක සරලව අඳුර ගන්න පුළුවන්. ඒ වගේ අපිට ආසාවෙන් කරන්න පුළුවන් එකක්. හොඳද?
right එහෙනම් මම ඊළඟ ප්‍රශ්නෙට යනවා ඊළඟ ප්‍රශ්නේ ඔන්න රූපමය ආකාරයෙන් ඉදිරිපත් කරන විදිය තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ තුන්වෙනි ප්‍රශ්නේ ලියාගන්න නම් ගැලීම් සටහනක් නිර්මාණය කිරීමේදී භාවිතා වන සංකේත හඳුන්වන්න ගැලීම් සටහනක් නිර්මාණය කිරීමේදී භාවිතා වන සංකේත හඳුන්වන්න ගැලීම් සටහනක් නිර්මාණය කිරීමේදී භාවිතා වන සංකේත හඳුන්වන්න ආයතර කේස් එක ආව නේද? හරි. කමක් නෑ අපි මේක යමු දිගට මොකද මම හිතන්නේ මේ මේකේ කේස් එකක් තියෙනවද මීටින් එකේ අවුලක් තියෙන්නේ නැත්නම් මට වෙන මම හවස ක්ලාස් එකක් කරා ඒක අවුලක් ආවේ නැහැ. රයිට්. එහෙනම් ඔන්න හොඳටම දැනගන්න ඕන එක. හොඳටම අහගන්න ඕන එක තමයි මේ උනේ. ඒ කියන්නේ ව්‍යාජකයේදී ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ ඉගෙන ගන්න යන්නේ ව්‍යාජකයේ දෙකේ තියෙන මෙහෙම නැත්නම් ව්‍යාජකයේ දෙකේ ගැටලුවක් ඉදිරිපත් කරන සංකේත ටික තමයි අද දවසේ ඉස්සෙල්ලාම මේ කතා කරන්න යන්නේ. ඒක අනිවාර්යයෙන්ම හොඳටම පැහැදිලි වෙන්න ඕන කොටසක්. හොඳින්ම ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන්න ඕනි කොටසක්. right ලියාගන්න එනම් සලකුණු ටික මම ඉස්සලා කියන්නම් ඊට පස්සේ එම ඔයගොල්ලෝ ලියාගන්න කිව්වට පස්සේ ලියාගන්න මේක හොඳටම අහගන්න පළවෙනියටම ළමයි මේකේ සංකේත දෙකක් තියෙනවා ආරම්භය සහ අවසානය කියලා ආරම්භය සහ අවසානය ආරම්භය සහ අවසානය මේවා ලියන්න එපා මම කිව්වට පස්සේ ලියාගන්න අවසානය මේ ආරම්භයයි අවසානයයි පෙන්වන්නේ ළමයි මෙන්න මේ වගේ සංකේත දෙකකින් මේ තියෙන්නේ ආරම්භය මෙන්න තියෙනවා අවසානය ආරම්භය සහ අවසානය කියන එක මෙන්න මේ විදිහේ රූප සටහනකින් තමයි ඉදිරිපත් කරන්නේ clear නේද? පැහැදිලි නෑ. පේනවා පේන්නේ නැද්ද? හරි. එහෙනම් මම මෙහෙම කරන්න ළමයි මං ගාව තියෙන නෝට් එකක් ඔගේ මේ අර වෙනත් ක්ලාස් එකකට හදපු එකක්. ඔයගොල්ලෝගේ එකක් නෙවෙයි මේ මොකද මේ A level අයගේ එකක් තියෙනවා මම ඒක දාන්නම්. එතකොට ඒකෙමුත් ওই රූප සටහන් ටිකම තමයි තියෙන්නේ. ඔය වෙනම එකක් උගන්වන්න ඔයගොල්ලෝට කියලා. මම ඒක දාන්නම්. තප්පරයක් ඉන්නවම මාර්ගයේස් එකද නේ හරි මේක බලා ගන්නකෝ එනම් මෙන්න මම මේ දාපු එක මේක මේ උසස් පෙළාගේ නෝට් එකක් හොඳයි ඔයගොල්ලෝ මේවා කලබල වෙන්න ඕනේ නැහැ වචන වලට බය වෙන්න එපා මේ ඊළවල එකක් නිසා ඔයගොල්ලෝ කොහොමද දාන්නේ නැහැ මෙතෙන්ට හරි මේ තියෙන්නේ ආරම්භය අවසානය කියන එක සිංහලෙන් ලියා ගන්න ඔයගොල්ලෝ ඉංග්‍රීසි වලින් ලියන්න අවශ්‍ය නැහැ හොඳේ මේවා
ආරම්භයේ සහ අවසානයේ කියන සංකේතය ඇඳ ගන්නවයි. මෙන්න මේ දෙක ඇඳ ගන්න. මෙතන start end කියලා ඉංග්‍රීසි වලින් ලියාගත්තත් කමක් නැහැ. සිංහලෙන් ලියාගත්තත් කමක් නැහැ. හරි. ආරම්භයේ සහ අවසානයේ කියන එක ලියා ගන්න ඉස්සලම මේක අපිට වැදගත් එක සංකේතයක්. ඒ කියන්නේ මේකේ ආරම්භයක් සහ අවසානයක් කියන එකක් නිරූපණය කරන සංකේතය මෙන්න. දැන් ඇහෙනව නේද? ඇහෙනව ඇති කියලා හිතනවා මගේ මේකේ මේ ලැප් එකේ අවුලක් වෙලා තිබ්බේ මේ කරන්ට් එක ගිහිල්ලා තිබුණේ මේ කියන්නේ චාර්ජින් එක වැදිලා නැහැ හරියට. ඒ කේස් එකක් වෙලා තිබිලා තියෙන්නේ. බලමු දැන් හරියයි සමහරට. ඊළඟ දෙවෙනි එක ලියන්න ළමයි සැකසීම කියලා ලියන්න. මේ කතන්දරේ ඕනේ නැහැ. මේක ඕනේ නැහැ. අපි ඕව වෙන වෙනම ලියා ගන්නවා. සැකසීම කියලා ලියා ගන්න මෙන්න මේක. සැකසීම කියලා මෙන්න මේ සංකේතය ලියා ගන්න. ලාභයේ සමානයි ආදායමට නෙවෙයි. මේ මොකද මේ ඍජු කෝණාශ්‍රයක් නේ. සැකසීම කියන එක ඍජු කෝණාශ්‍රයකින් තමයි ඉදිරිපත් කරන්නේ. සැකසීම කියන එක ඍජු කෝණාශ්‍රයකින් ඉදිරිපත් කරනවා. ඒක ඇඳ ගන්න. අර ආඩි රූල් තිය පාට පෑන් හොය ගේ වටේම දුව එහෙම කරන්න එපා. නිකන් නෝමල් පැන්සලකින් හරි ඇඳ ගන්න. පස්සේ ඇඳ ගන්න පුළුවන්. ඔය ලස්සනට අඳින්න ඕනේ අයට. දන්නවනේ සමහරු නැත්තම්. ලෝකේ තියෙන ඔක්කොම පෑන් ටික උස්සන් එනවා ගෙදර. ඊට පස්සේ ඒක එකින් එක අරගෙන තමයි ලියන්නේ. ඉරින් ඉර වෙන වෙනම අඳිනවා ඇති. හරි. තුන්වෙනි එක. ආදාන සහ ප්‍රතිදාන. ඉන්පුට් and output කියන ඒවා මෙන්න මේ විදිහට එහෙම නැත්නම් මේ මොකද්ද මේ තියෙන්නේ අර ඍජු කෝණාශ්‍රය උඩේම තිබ්බ ඍජු කෝණාශ්‍රයට පයින් ගැහුවා වගේ නේ ආන්න ඒක අද ගන්න තුන්වෙනි එක ආදාන හා ප්‍රතිදාන හරි එහෙනම් ඔන්න අපි දැන් දන්නවා ළමයි සංකේත වර්ග තුනක් එක තමයි ආරම්භයේ සහ අවසානයේ මෙහෙට සිග්නල් නැහැ අද නෝට් එක ලියන්න බැරි දාන්න බැරි එහෙමද මට නෝට් එක දාන්න පුළුවන් ළමයෙක් ඉන්නවද කවුරු හරි ලියාගත්ත කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ මෙයාද වෙනදා දාන එක්කනට ලියාගන්න බැරි වුණාලු කවුරු හරි ඉන්නවද කවුරු ඉදිරිපත් වෙන්න ඉන්නවනම් නෝට් එක ෆොටෝ ගහලා එවන්න තියෙන්නේ මහා දෙයක් නෙවෙයි නෝට් එක ලියන වෙලාව ඔයගොල්ලෝගේ ෆොටෝ එකක් ගහලා නෙවෙයි නෝට් එකේ ෆොටෝ එකක් ගහලා එවන්න මම අර දාන්නේ වෙනදාට ක්ලාස් එකට ඒ වගේ හරිද ආදානයේ සහ ප්‍රතිදානයේ මෙන්න මේ වගේ අර ඍජු කෝණාශ්‍රයටම උඩින් පයින් ගැහුවා වගේ නේ මේ හැරියට පයින් ගැහුවා වගේ ඔන්නෝම හැදෙන එක ඊළඟ එක තුන්වෙනි එක තීරණ ගැනීම කියන එක අපි නිරූපණය කරනවා මෙන්න මේ සංකේතයෙන් මොකද්ද මේ තියෙන්නේ අර කිරිබත් කැටේ වාගේක නේ කිරිබත් කැටේ වාගේකට අපි කියනවා තීරණ ගැනීම කියලා ඒක ලියා ගන්න decision තීරණ ගැනීම ඒ කියන්නේ මේ ක්‍රම ලේඛයක ඔය සංකේත ටික භාවිතා කරලා තමයි අර ප්ලෑන් එක අදින්නේ. දැන් අර ගෙදරක ප්ලෑන් එක අදිනකොට ඔයගොල්ලෝ දැකලා තියෙන ඉරි කෑලි ගහලා තියෙනවා එහාට මෙහාට තියෙනවානේ. ඒ වගේනේ අර ගෙදර ප්ලෑන් එක හදන්නේ. ඒ වගේ මේ software එකක් හදන ප්ලෑන් එක අපි ගහුවොත් එහෙම ඒක යන ක්‍රමවේදයක් තියෙනවා.
ඕ නැද්ද මේ නෝට් එක වන්න පුළුවන් කෙනෙක්. බය වෙන්න එපා මම මේ අඩුපාඩු කියන්නේ නැහැ. හරියට දවසේක ලියාගත්ත කවුරු ඉන්නවනම් ඕ අර වෙනදා මැසේජ් කරන ළමයි eat me and dew me නැද්ද ලියා ගන්න බැරුණාද ඕ පියර කොල්ලෝ නැද්ද කවුද එවන්න කියලා තියෙන එකේ දානක සත්සර හරි පාරමිත එව්වා කමන්නේ මෙයා දාන්න හොඳේ මේ දානක සත්සර එවන්න හරියට ලිවන්නේ පාරමී මේ සෙකන්ඩ් දෙවෙනි ඉදිරිපත් වෙන ආරයට මම දෙන්නම් හොඳේ හරි මට WhatsApp එකේ ඉවර තියෙන ෆොටෝස් ටික මේ ඉවර වෙලා ඈ ඔයගොල්ලෝගේ සෙල්ෆියක් නෙමෙයි මේ ෆොටෝ එකේ ඈ මම සෝරි මේ නෝට් එකේ රයිට් ඊළඟට දත්ත ගැලීම් දිශාවන් පෙන්වනවා ළමයි මෙන්න මේ වගේ ඊතලවලින් එහාටයි මෙහාටයි ඊතල දෙකකින් අපිට පෙන්වනවා. ඒ කියන්නේ එකම ඊතලේ දෙපැත්තට මම ගහලා නැහැ හොඳේ. සමහර ඒවා වගේම තියෙනවා එකම ඊතලේ දෙපැත්තටම ගහලා එහෙම නැහැ. එක ඊතලයක එක පැත්තයි ගහන්න පුළුවන්. එක මේ ඊතලේ ගහන්න පුළුවන්. දත්ත ගැලීම් දිශාවන් කියලා ලියා ගන්න ඊතල දෙක. දත්ත ගැලීම් දිශාවන් කියලා ඊතල දෙක දාගන්න. right. හරි. දැන් ඔන්න අපි මූලික දැනුම හරි. බේසික් නොලෙජ් එක දැන් අපි ගාව තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකක් ලියද්දී අපි කොහොමද කරන්නේ කියලා ඈ. right. හරි නේද? මම මේ නෝට් එක මේ ස්ටොප් කරලා ෂෙයා කරනවා ඈ. හරි. දැන් බලා ගන්න. දැන් ළමයි ඔන්න ඔය සංකේත ටික පාවිච්චි කරලා අපිට ප්‍රෝග්‍රෑම් එකක් වැඩ කරන විදිය ලියන්න ඕන. හරිද? ප්‍රෝග්‍රෑම් එකක් වැඩ කරන විදිය ලියද්දී ඒ ප්‍රෝග්‍රෑම් එක ලියන්න පුළුවන් ළමයි ඉස්සෙල්ලාම ගැටලුව අඳුනා ගන්නවා කියලා වැඩක් කරන්න. ඒ කියන්නේ උදාහරණයක් විදියට දැන් ඔයාලා software එකක් හදන්නේ මොකක් හරි දෙයක් එහෙම නැත්නම් මොකක් හරි ගැටලුවක් පරිගණකේලවා විසඳ ගන්නනේ. ඒ කියන්නේ උදාහරණයක් විදියට ඔයගොල්ලන්ට ගණන් දෙකක් එකතු කරගන්න ඕනේ. ඒ ගණන් දෙක එකතු කරගන්න පොඩි software එකක් හදනවා. එහෙම නැත්නම් ඉලක්කම් දෙකක් වැඩි කරන්න. කැල්කියුලේටර් එකක් කියලා හිතන්නකෝ. කැල්කියුලේටර් ඉලක්කම් දෙකක් වැඩි කරන්න ඕනේ. වැඩි කිරීම ගුණ කිරීම කියන පහසුකම දෙන්න බෑ. එහෙනම් මේ ගුණ කිරීම කියන දේ කරන්න පුළුවන් වෙන විදිහට ඔයාලා චූටි ඇප් එකක් හදා ගන්නවා කම්පියුටර් එකේ. ගැටලුව තමයි අගයක් ගුණ කිරීම. ගැටලුව තමයි අගයක් එකතු කිරීම. ওই වගේ ගිහිල්ලා Zoom class එකේ ගැටලුව මොකක් වෙන්නේ නැද්ද? Zoom class කරන ඇප් එකේ ගැටලුව online class එකක් පවත්වීම තියෙන ගැටලුව විසඳන්න තමයි යා එකකින් එක මොනා කරලා තියෙන්නේ. විසඳුම් හදලා තියෙන්නේ. ක්ලාස් නෙමෙයි අතන මීටින් වලට හදපුවා මේක අපි ක්ලාස් කරාට හොඳේ අර කම්පැනි වල මීටින් තියන්න හදපුවා මේක දුර ඉඳලා මීටින් තියන්න හරි දැන් එතකොට එහෙනම් ඒකේ මුල අපි ඉන්නේ දැන් මේ රූප සටහන් ටික එහෙම නැත්නම් ගැලීම් සටහනකින් ඉදිරිපත් කරන සංකේත ටික දන්නවා ওই සංකේත භාවිතා කරන විදිය තමයි ඉගෙන ගන්න යන්නේ ඒ භාවිතා කරන විදියට ළමයි ක්‍රමවේද තුනක් තියෙනවා හරිද මේ සංකේත ටික ලියන විදිහ අනුව ගැටලුව විසඳන විදිහ අනුව සංකේත ලියන විදිහේ ආකාර තුනක් තියෙනවා ඒ ආකාර තුන එකම තමයි මම ඊළඟට ලියන්න යන්නේ. ඒ කියන්නේ ආකාර තුනත් එකම තමයි මේක කතා කරන්න යන්නේ. right. එහෙනම් අපි ලියාගමු මේ ආකාර තුන. ඉස්සෙල්ලාම ලියා ගන්න. ඊළඟ ප්‍රශ්නේ ලියාගමු අපි ඉස්සෙල්ලාම. හතරවෙනි ප්‍රශ්නේ ලියන්න. ගැලීම් සටහනක් නිර්මාණය කිරීමේදී ගැලීම් සටහනක් නිර්මාණය කිරීමේදී ගැලීම් සටහනක් නිර්මාණය කිරීමේදී එහි ඇතුළත් කරන ක්‍රමලේඛය ගැලීම් සටහනක් නිර්මාණය කිරීමේදී එහි ඇතුළත් කරන ක්‍රමලේඛය පාලනය වන
පාලන ක්‍රම තුන හඳුන්වන්න. පාලන ක්‍රම තුන හඳුන්වන්න. පාලන ක්‍රම තුන හඳුන්වන්න. පාලන ක්‍රම තුන හඳුන්වන්න. right. එහෙනම් මෙන්න අපි දැන් ඉගෙන ගන්න යන්නේ මේ ගැලීම් සටහනක් අඳිනවා කියන එක එකපාරම අඳින්නෙත් නෑ. දැන් අර software එකක් හදද්දි එකපාරම හදන්නේ නෑ කිව්වා වගේ ගැලීම් සටහනක් හදද්දිත් එකපාරම හදන්නේ නැල්ලු මොකද කරන්නේ? ඉස්සල්ලාම මේකේ පාලන ව්‍යුහ තුනක් තියෙනවා. ඒ ව්‍යුහ තුනට අනුව තමයි මේවා අඳින්නේ. ඒ කියන්නේ ඒ ක්‍රමවේද තුනට අනුව තමයි අඳින්නේ. right. ඔක යටතේ ලියා ගමු එහෙනම් උත්තරයකට. උත්තරේ ලියා ගන්න. ගැලීම් සටහනකින් සිදු කරනුයේ ගැලීම් සටහනකින් සිදු කරනුයේ ගැලීම් සටහනකින් සිදු කරනුයේ මුදුකාංගයක් නිර්මාණය කළ යුතු ගැලීම් සටහනකින් සිදු කරනුයේ මුදුකාංගයක් නිර්මාණය කළ යුතු මුදුකාංගයක් නිර්මාණය කළ යුතු මුදුකාංගයක් නිර්මාණය කළ යුතු කිසියම් ගැටලුවක් හඳුනාගෙන මුදුකාංගයක් නිර්මාණය කළ යුතු කිසියම් ගැටලුවක් හඳුනාගෙන කිසියම් ගැටලුවක් හඳුනාගෙන කිසියම් ගැටලුවක් හඳුනාගෙන එය පියවරෙන් පියවර එය පියවරෙන් පියවර එය පියවරෙන් පියවර විසඳෙන ආකාරය එය පියවරෙන් පියවර විසඳෙන ආකාරය එය පියවරෙන් පියවර විසඳෙන ආකාරය රූප සටහනකින් ඉදිරිපත් කිරීමයි පියවරෙන් පියවර විසඳෙන ආකාරය රූප සටහනකින් ඉදිරිපත් කිරීමයි රූප සටහනකින් ඉදිරිපත් කිරීමයි සමහර අයට ලොග් වෙන්න බෑ කියලා මෙසේජ් දාලා දිනවා කමන්නේ මම රෙකෝඩින් එක දානවනේ ඒකෙන් බලන්න ලොග් වෙන්න බැරි අය දැන් ඉන්න අය යන්න එපා දැන් රෙකෝඩින් එක තියෙනවනේ නම් කියලා ඊට පස්සේ අලුත් ටූල් එකේ සෝරි ඒකෙම ඒකටම ලියන්න අලුත් ටූල් එකකින් නෙවෙයි ඒකටම ලියන්න මෙම පියවරයන් ක්‍රියාත්මක වන ආකාරය මෙම පියවරයන් ක්‍රියාත්මක වන ආකාරය මෙම පියවරයන් ක්‍රියාත්මක කරන සෝරි මෙම පියවරයන් ක්‍රියාත්මක වන ආකාරය මෙම පියවරයන් ක්‍රියාත්මක වන ආකාරය පාලනය වන මෙම පියවරයන් ක්‍රියාත්මක වන ආකාරය පාලනය වන මෙම පියවරයන් ක්‍රියාත්මක වන ආකාරය පාලනය වන ආය කියන්නේ කියලා කියන නිසා කිව්වේ නේද? මෙම පියවරයන් ක්‍රියාත්මක වන ආකාරය පාලනය වන පාලන ක්‍රම කියලා ඇල ඉරක් ගන්න මෙන්න මේ වගේ ඇල ඉරක් ගන්න අර වගේ හෝ කියන්න එහෙම නැත්නම් හා කියන වගේ ගන්නනේ එහෙම නැත්නම් කියන්නේ නේ පාලන ක්‍රම ඇල ඉරක් ගහලා පාලන ව්‍යුහ පාලන ක්‍රම ඇල ඉරක් ගහලා පාලන ව්‍යුහ
පාලන ක්‍රම ඇල ඉරක් පාලන ව්‍යුහ ආකාර තුනකි පාලන ව්‍යුහ ආකාර තුනකි ඒ කියන්නේ ළමයි මේ රූප සටහන් අපිට ඕන විදිහට අඳින්න බෑ ඒවා පාලනය වෙන ක්‍රම තුනක් තියෙනවා ආන්නේ ක්‍රම තුනට අනුව තමයි අපි ලියන්න ඕනි හරි ක්‍රම තුන ලියාගමු අපි පළවෙනි එක ලියා ගන්න පළවෙනි ක්‍රමවේදය කියන්නේ මේ රූප සටහන අපි අදිද්දී රූප සටහන පාලනය වෙන පළවෙනි ක්‍රමවේදය එක ලියා ගන්න මේ වචන අහලා නැතිව ඉතින් ඔයගොල්ලෝ ඒ කලබල වෙන්න එපා හොඳේ මේ වචන අහලා නැහැ මේ මොනවද මේ දෙමළ වගේ කියලා දෙමළේ සිංහලෙම දෙන්නේ ඈ පළවෙනි පාලන ක්‍රමේ තමයි ළමයි මේ රූප සටහනක පියවරයන් ටික කන්ට්‍රෝල් කරන පළවෙනි ක්‍රමේ තමයි අනුක්‍රමය කියලා කියන්නේ අනුක්‍රමය සයිස් ඇති නේද අකුරු පේනවා නේද අනුක්‍රමය අනුගේ ක්‍රමය නෙවෙයි ඈ අනුන්ගේ ක්‍රමය එහෙම නෙවෙයි අනුක්‍රමය කියන්නේ අර අනුක්‍රමයක් කියලා කියන්නේ එකින් එකට සම්බන්ධයි කියන එක නේද නිකන් සිංහල වචනේ දෙවෙනි ක්‍රමවේදය වර්ණය ඇල ඉරක් තව එකක් මේකට කියන වචනයක් තේරීම වර්ණය එහෙම නැතිනම් තේරීම වර්ණය එහෙම නැතිනම් තේරීම වර්ණය ඇල ඉරක් තේරීම තුන්වෙනි එක ලියා ගන්න ළමයි මේක අහලම නැති වචනයක් වෙන්න පුළුවන් හොඳේ පුනර්කරණය මෙතන ආල්මයන් මුද්දජ නෙවෙයිද දන්නේ නැහැ මම දන්නේ නැහැ සිංහල මතක නැහැ කියන්නේ 11 වසරේ පස්සේ ආයි කතා කරලා නැහැ නේ මම පුනර්කරණය චාන්චනේ මොකද දෙව්වේ පුනර්කරණය හරි මේ තියෙන්නේ එහෙනම් මේ අර සංකේත ටික පාවිච්චි කරලා ලියන ගැටලුවක් විසඳන පියවර ටික පාලනය කරන ක්‍රම තුන ළමයි. අනුක්‍රමය, වර්ණය සහ තේරීම කියලා කියන්නේ. එතකොට මෙන්න මේ වගේ ගැටලුවක් පාලනය වෙන්නේ කොහොමද කියලා අපි වෙන වෙනම කතා කරනවා. හරි. එහෙනම් ඊළඟ ගැටලුව දාගන්න ඊළඟ ප්‍රශ්නේ ලියා ගන්න ඔයගොල්ලෝගේ. ඒ කියන්නේ ආකාරවල ඊළඟ ගැටලුව ඊළඟ තියෙන කීයද අපි හතරවෙනි ප්‍රශ්නේ පහ ප්‍රශ්නේ ලියා ගන්න. පස්වෙනි ප්‍රශ්නේ ලියන්න. අනුක්‍රමය හඳුන්වා පස්වෙනි ප්‍රශ්නේ ලියා ගන්න අනුක්‍රමය හඳුන්වා ඒ සඳහා ගැලීම් සටහන් අඳින්න තේරුම මම කියන්නම් චංචන අනුක්‍රමය හඳුන්වා ඒ සඳහා ගැලීම් සටහන් අඳින්න right ඔන්න ටිකක් ලොකු ප්‍රශ්නයක් ගැලීම් සටහන් කීපයක් අඳින්න තියෙන්නේ ඕකේ අර්ථය හරි බලමු අනුක්‍රමය කියන එක මම ඉස්සෙල්ලා හඳුන්වලා ඉන්නවා අනුක්‍රමය කියලා කියන්නේ ළමයි අනුක්‍රමය කියලා කියන්නේ
ගැටලුවක් විසඳන විදිහ අර රූප සටහන් වලින් ඉදිරිපත් කරද්දී ඒ ගැටලුව විසඳන පියවරයන් ටික එකකට පස්සේ එකක් ඉදිරිපත් කරන ක්‍රමවේදය. පියවර 1 2 3 4 5 කියලා පිළිවෙලින් ගමන් කරන ක්‍රමවේදය තමයි අනුක්‍රමය කියන්නේ. තේරුණාද එහෙනම්? පියවරයන් ටික ගැටලුවක් විසඳන පියවරයන් ටික එකකට පසු එකක් ලෙස පිළිවෙලින් දැක්වීම තමයි අනුක්‍රමය කියලා කියන්නේ. උදාහරණයක් මෙහෙම. ඕගොල්ලොන්ට කවුරු හරි කිව්වොත් එහෙම මචං ඔහොමනේ කතා කරන්න ඕගොල්ලෝ නේ. මචං මේ අකුරු දෙකක් ඉලක්කම් දෙකක් එකතු කරන විදිහ ඔබට කියන්න පුළුවන්ද කියලා අහුවොත් එහෙම පැහැදිලි කරන්න පුළුවන් කියලා අහුවොත් එහෙම අනේ අපි දන්නේ නැහැ කියනතෝ කියන්න පුළුවන් මෙන්න මෙහෙම නේ. ඕගොල්ලොන්ට පුළුවන් කියන්න ඉලක්කම් දෙකක් එකතු කරන්නේ කොහොමද කියලා යාළුවෙක් අහුවොත් එහෙම මෙහෙමනේ. මම පියවරයන් ටික ලියන්නම් මෙහෙම 1 2 3 කියලා. 1 පළවෙනි ඉස්සලම තමයි මේක මේ ආරම්භ වෙන්න ඕනේ. මෙන්න මෙතනින් තමයි ආරම්භ වෙන්නේ. ආරම්භය වෙනවා. දැන් මේ යාළුවාට කියලා දෙන එක මේ කියන්නේ ඈ. යාළුවා කියන්නේ මොකද්ද? ඉලක්කම් දෙකක් එකතු කරලා තියෙන එකතු කරන විදිය කියලා දෙන්න කියලා නේ. 8ට ඉවර වෙන්නේ නැද්ද? ඔව් 8යි කාලෙදී ඉවර කරනවා හොඳේ. 8යි කාලට 4 ඉවර කරනවා. මේ අනුක්‍රමයෙන් කතා කරලා ඉවර කරනවා ඈ. ඉස්සල්ලා මෙතනින් ආරම්භ කරන තැන මම ආරම්භය කියලා එකක් දාගන්නවා හොඳේ. ආරම්භය. මේකේ පළවෙනි පියවර නැත්නම් පළවෙනිම වැඩේ තමයි ආරම්භ කරාට පස්සේ ඕනනම් අපි ආරම්භයට දාමුකෝ 1 කියලා පළවෙනි පියවර. දෙවෙනි පියවර තමයි ළමයි අංක දෙකක් එකතු කරන්න ඕනි. එහෙනම් පළවෙනි අංකේ ගන්නවා දෙවෙනි අංකේ ගන්නවා. එහෙනම් මෙන්න බලා ගන්න මම ඒක කරන විදිහ. පළමු අංකය ලබා ගැනීම. එහෙම නැත්නම් අපිට අර IT වල වචනයකින් කියනවනේ මොකද්ද? ආදානය. ඊළඟට දෙවෙනි තුන්වෙනි මොකද කරන්න ඕනේ? ඉස්සෙල්ලාම ආරම්භ කරා ඊට පස්සේ පළවෙනි අංකය ආදානය කරා. දැන් දෙවන අංකය ආදානය. ඊළඟට මොකද්ද? පළමු අංකය ආදානය කරා දෙවෙනි අංකය ආදානය කරා ඊළඟට තුන්වෙනි අංකයක් ගන්න ඕනේද? නෑ අංක දෙකක් ආදානය කරලා එකතු වෙන ගන්න කියන්නේ. එහෙනම් බලන්න හතරවෙනි පියවරේදී පළමු අංකය සහ දෙවන අංකය පළමු අංකය හා දෙවන අංකය මොනවා කිරීමද? එකතු කිරීම. පළමු අංකය හා දෙවන අංකය එකතු කිරීම. ඊළඟට මොකද කරන්න ඕනේ? net me කියනවා බෝඩ් එකේ පේන්නේ නැහැ කියලා. හරි කමක් නැහැ හොඳේ. මේ චුට්ටක් කියන්නේ මේ මම කියන එකත් ඇහෙනව නේ. ඒ නිසා එකෙන් බලා ගන්න ඈ. පළමු අංකය සහ දෙවන අංකය එකතු කිරීම. පස්වෙනි පියවර ළමයි ආරම්භ කරා පළමු අංකය ආදානය කරා දෙවෙනි අංකය ආදානය කරා ඒ දෙක එකට එකතු කරා. දැන් මොකද කරන්නේ? එකතුව දර්ශනය කිරීම. එකතුව දර්ශනය කිරීම. ඊළඟට මොකද වෙන්නේ? එකතුව දර්ශනය කරාට පස්සේ ඊළඟට දැන් ආයි මේකේ පියවර අනිවරයි. එහෙනම් මෙතනින් අවසානය. end එක. right. මේ තියෙන්නේ යාළුවෙක් ඔයගොල්ලෝගෙන් ඇහුවා ඉලක්කම් දෙකක් එකතු කරන විදිහ කියපම් මචං කියලා. ඒකට දුන්න උත්තරේ. ඉස්සල්ලාම ආරම්භ කරන්න එහෙනම් වැඩේ පළවෙනි අංකය කියලා එකක් ගන්න. දෙවෙනි අංකය කියලා ඊළඟට තියෙන අංකය ගන්න. දැන් මේ අංක දෙක එකතු කරන්න. දැන් ඊට පස්සේ ඒ එකතු දර්ශනය කරන්න කියලා. දැන් මේ කවදාවත් අංක දෙකක් එකතු කරන විදිහ දන්නේ නැති යාළුවෙක් කියලා හිතන්නකෝ. දැන් මේ ලෝකේ ඉන්න එකෙක් නම් දන්නවා. හිතන්නකෝ ඔයගොල්ලෝ කැලේ ඇවිදලා යද්දි පිටසක්වල යානයක් කඩාගෙන වැටලා ඒකේ හිටපු කෙනෙක් හම්බ වෙනවා මේ කැලේ ඉඳලා. ඊට පස්සේ තමයි අහන්නේ මේ. මොකද නැත්නම් අනිත් අය දන්නවා ලංකාවේ නේ වෙන රටක දන්නවනේ මේ ඉලක්කම් දෙකක් එකතු කරන විදිහ. අන්න පිටට මේ මොකද මේ පිටසක් වලින් ආපු එකනා දන්නේ නැහැ. දැන් එයාට ඔයාලා කියලා දෙන්න ඕනේ අංක දෙකක් එකතු කරන විදිය. එයාට තමයි අර මචං කියලා ඔයාලා කියලා දෙන්න යන්නේ. මෙන්න කියනවානේ මචං ආරම්භය ගනින් ඉස්සලම කාටද මේ කියන්නේ පිටසක් වල ජීවියට. පළවෙනි අංකය ගන්න කියලා කියනවා ආදානය කරගන්න කියලා කියනවා. ආදානය කියන වචනේ දන්නේ නැත්නම් හොඳම ඒකට දෙකක් කියලා දෙන්න. ආදානය කියන්නේ මේ අතුරු කිරීමනේ. කම්පියුටර් එකට හරි එහෙම නැත්නම් මොකක් හරි කෝලයකට හරි ලියා ගන්න එකට අපි කියන්නේ ආදානය. තුන්වෙනි පියවර ගන්න එහෙනම් දෙවෙනි අංකේනේ. ඊළඟ අංකේ ගන්න. ඊළඟ පියවර මොකද්ද? අර පළවෙනි අංකයයි
ඔබ ඉස්සලාම ගත්ත මේ පළවෙනි අංකයයි ඊට පස්සේ ගත්ත දෙවෙනි අංකයයි දෙක එකට එකතු කරන්න. එකතු කිරීම දන්නේ නැත්නම් එයාට එකතු කිරීමක් කියලා දෙන්න ඈ. ඊළඟට පස්වෙනි පියවර. කියන බලන්න මොකද පිටසක්වල ජීවිතය කියලා දෙන්න අපි. අර ඉස්සලාම ගත්ත අංකයයි දෙවෙනි අංකයයි එකට එකතු කරපු උත්තරේ මොනවා කරනවද? මෙන්න බලාගනින් කියලා පෙන්වන්න කියනවා නේ. අන්න ඒක තමයි නා පස්වෙනි පියවර. ඊළඟට හයවෙනි පියවර මොකද්ද? අවසාන. බලන්නකෝ ළමයි මේක පියවර පල්ලෙහෙන් එකෙන් පටන් අරන් 2 3 4 5 6 කියලා පියවර පිළිවෙලින් නේද ගිහිල්ලා තියෙන්නේ. ඔන්න ඕකට තමයි කියන්නේ අනුක්‍රමය කියලා. ගැටලුවක් විසඳන විදිහ අනුපිළිවෙලින් ඉදිරිපත් කිරීම තමයි. පියවර එකකට පසු එකක් ලෙස ඉදිරිපත් කිරීම තමයි අනුක්‍රමය කියලා කියන්නේ. එහෙනම් ඒ විදිහට මෙන්න මේ ඉලක්කම් දෙකක එකතු අරගෙන එකතු කරන විදිහ අපි අර පිටසක්වල ජීවියට කියලා දුන්නා වාගේ කාටද කියලා දෙන්න ඕනේ? කම්පියුටර් එකට. එහෙනම් මේක තමයි ළමයි ප්ලෑන් එක. මේ ප්ලෑන් එක දැන් අර රූප සටහන් වලින් අපි පෙන්වන්න ඕනේ. ආරම්භය කියන එක බැරිද මේ වගේ එකකින් දාන්න? පුළුවන්. ආදානය කියලා අර ඔයගොල්ලන්ට මම දුන්නා පළවෙනි අංකය ආදානය දෙවෙනි අංකය ඒකට දාන්න බැරිද? අර රූප සටහන කලින් උඩින් ඉඳගෙන තියෙන ආදාන වල සලකුණු වල දාන්න බැරිද? පුළුවන්. අංක දෙකක් එකතු කරන එක සැකසීම එහෙම නැත්නම් අර මේ process එකට දාන්න බැරිද? පුළුවන්. පළවෙනි අංකය දෙවෙනි අංකය එකතු කිරීම. මේ තියෙන එකතුව දර්ශනය කිරීම කියන එක ප්‍රතිදානයක් නේද ළමයි? දර්ශනය කරනවා කියන්නේ මොනිටර් එකකින් පෙන්වනවා කියන එකනේ. එහෙනම් ඒ රූප සටහනින් පෙන්වන්න බැරිද අර උඩ කතා කරලා තියෙන ප්‍රතිදානය කියන එකකින් මේක? පුළුවන්. අවසානයේ බැරිද මේ සටහනින් ඉදිරිපත් කරන්න? පුළුවන්. right. එහෙනම් දැන් clear. හරි නේද? අවසානයේ හොඳේ. ඇමරිකාවේ තියෙන ඒරියා 51. අම්මෝ ඕවා හොයන්න යන්න එපා ඔයගොල්ලෝ ඈ. හරි ලියාගමු ළමයි මේකට අනුක්‍රමයට ලියා ගන්න. මම මේ පියවර ටික ඊට පස්සේ ලියන්න දෙන්නම්. ඒරියා 51 හොයන්නේ මේ ඉස්සලා බලන්නකෝ ඉස්කෝලේ අත්වටේ ඇවිදලා එට්ටදී ඒරියා 51 වගේ ඔයගොල්ලෝ කවදාවත් කියලා නැත්නම්. හරි ලියාගමු අනුක්‍රමයට ගැටලුවකට විසඳුම හරි මොකද රවන්නේ හිස්තන ගැටලුවකට විසඳුම පියවර එකකට පසු එකක් පියවර එකකට පසු එකක් පියවර එකකට පසු එකක් පියවර එකකට පසු එකක් එනම් කියලා කමාවක් දාලා පියවර එකකට පසු එකක් එනම් කමාවක් දාලා අනුපිළිවෙලින් ඉදිරිපත් කිරීම එනම් අනුපිළිවෙලින් ඉදිරිපත් කිරීම එනම් අනුපිළිවෙලින් ඉදිරිපත් කිරීම අනුපිළිවෙලින් ඉදිරිපත් කිරීම අනුක්‍රමය ලෙස හඳුන්වයි බෝඩ් එකේ තියෙනවා අනුක්‍රමය ලෙස හඳුන්වයි ඉංග්‍රීසි වලින් ඔකට කියන්නේ සීක්වන්ස් කියලා හොඳේ ඉංග්‍රීසි මීඩියම් වල ඉන්නවා නම් සීක්වන්ස් මේ ගෙදර ෆෝන් එකේ ඇප් වලට යන්න පින් නම්බර් එකක් ඉල්ලනවා. ඒ ඉතින් ගෙදරින් දාලා තියෙන පින් එක තමයි. එහෙම ඇප් වලට පින් නම්බර් එකක් දාන්න බෑ. ඔයාලා යන්න නිසා දාලා ඇත්තේ. ආයි කියන්නේ කියලා කියනවා කවුද? ලිහාරද මන්ද? මම කිව්වේ ගැටලුවක් විසඳන විදිය මොකද මට දැන් මතක නැහැ ඒක. මේක ලියා ගන්න ඕනේ. නෝට් එක දැම්මම ඊට බලලා ලියා ගන්න. මම ෆොටෝස් ටිකක් දානවානේ. කවුද ලිහාරා බලලා ලියා ගන්න. right. දැන් ළමයි එහෙනම් අපි දන්නවා අනුක්‍රමය කියලා කියන්නේ ගැටලුවක් පියවරෙන් පියවර ඉදිරිපත් කරන විදිය. ඒකට ලියාගමු. ඒකටම ලියන්න ඊට පස්සේ
උදාහරණ ලෙස අංක දෙකක් ඇතුළත් කර උදාහරණ ලෙස අංක දෙකක් ඇතුළත් කර ඒවායේ එකතුව අංක දෙකක් ඇතුළත් කර ඒවායේ එකතුව දර්ශනය වන අංක දෙකක් ඇතුළත් කර ඒවායේ එකතුව දර්ශනය කරන පියවරයන් හා ගැලීම් සටහන පහත පරිදි වේ බලාගන්න ළමයි මම මේක ලිව්වටත් පස්සේ ඇඳලා පස්සේ ඇඳ ගන්න මෙන්න ආරම්භය කියන එක දුන්නා මම මෙතන තියෙන පළවෙනි පියවර ආරම්භය නිසා හරිද දැන් මෙතන මොකද කරන්න ඕනේ දැන් දෙවෙනියට තියෙන පියවර ළමයි පළවෙනි අංකය ආදානය කිරීම කියලානේ මට ඕක දැන් මේ ආරම්භයට තියෙන සංකේතය හරි ඔයගොල්ලෝ බලන්න ගිහිල්ලා පොතේ අර කලින් ප්‍රශ්නේ ලියාගත්තා නේද ළමයි ආදානය කරන විදිහ ඇඳගන්න රූප සටහන කොහොම එකද තිබ්බේ මෙන්න මෙහෙම ඍජු කෝණාශ්‍රයක් තිබුණේ අර පයින් ගහපු එක නෙවෙයිනේ මෙන්න මෙහෙම පයින් ගහන කලින් ඍජු කෝණාශ්‍රය තිබ්බේ ආන්න ඒක තමයි දෙවෙනි පියවර ආදානයනේ එහෙනම් ඒක ලියනවා මම මෙතනින් පළමු අංකය හා දෙවන අංකය ආදානය මම දෙකේම එකේ ලිව්වේ කාට හරි පොතේ ඉඳ තියෙන කෙනෙක්ට මේ දෙක වෙනම මෙහෙම කොටු දෙකකින් ලියන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ඔයගොල්ලෝ ලිව්වා කියලා මම තරහ වෙන්නේ නැහැ. අර වෙනසක් වල ජීවිතය තරහ වෙන්නේ නැහැ. යාළුවෝ තරහ වෙන්නේ නැහැ. ලියාගත්තට කමක් නැහැ. පියවර දෙකකින් ලියාගත්තත් කමක් නැහැ. මෙන්න ආරම්භය කියන පියවර මෙතනින් තියෙනවා ළමයි මේ පියවර තමයි මේ තියෙන්නේ පළවෙනි පියවර. මේ දෙවෙනි පියවර අපි පළමු අංකය සහ දෙවෙනි අංකය ආදානය කරන 2යි 3යි පියවර දෙකම මම එකක ලිව්වා. මොකද දෙකම ආදාන නිසා මට මෙහෙම ලියන්න පුළුවන්. වෙන වෙනම ලිව්වා කියලා වැරදිත් නෑ. හරි. ඊළඟට අපි අර පිටසක්වල ජීවිතයට කියමු පියවර මොකද්ද? පළවෙනි අංකයයි දෙවෙනි අංකයයි මොනවා කරන එකද? එකතු කිරීම. එකට එකතු කරගන්නවා ඒ දෙන්න. ඒක ලියනවා මොකකින්ද? සෝරි මට වැරදුනා නේද? ආදානය කෙනෙක් මෙහෙම එක්කින්නේ නේද අතන තියෙන්නේ. ආදානය ඇඳලා නැත්නම් මෙහෙම එක්කින්නේ ඔයගොල්ලෝ කිව්වෙත් නෑ. බලන්න රූප සටහන මම ඇඳලා තියෙනවා වැරදි. මෙහෙම එක්කින් දන්නේ නෑ මෙන්න මේ සටහනින් ඔයගොල්ලෝ ආදාන දීලා ඇත්තේ. ආදාන සහ ප්‍රතිදාන කියන ඒවා අර පයින් ගහ පිළි තියෙන්න ඕනේ. මට කොයිල්ලලා තියෙන්නේ නැහැ. ඔයගොල්ලොත් කොයිල්ලලා අනින්නේ ඒ නිසා කවුරුත් කියන්නේ නැහැ. බලන්න ළමයි මෙන්න මේ සටහන එන්න ඕනේ. ආදානය කියන එකේ අර ඍජු කෝණාශ්‍රයට පයින් ගහුවා වගේ තියෙන එක තියෙන්න ඕනේ. මෙන්න මේ සටහන. මම ඇඳලා වැරදි ඒක. ප්‍රොසෙස් වලට නේද මේක දානවා කිව්වේ. ක්‍රියාකාරීත්වයට නේද? හරියට ඇඳ ගන්න ඕනේ ඒක. මෙන්න මේ සටහන් තමයි ළමයි එන්න ඕනේ. එහෙනම් මෙන්න මේක එන්න ඕනේ මොකක් විදිහටද? ආදාන දෙකට. ඊළඟ එකන එකතු කිරීම. එහෙනම් එකතුව කියන එකට දාලා එකතුව සමානයි පළමු අංකය ධන දෙවන අංකය ඒක තමයි අර ඍජු කෝණාශ්‍රයෙන් එන්න ඕනේ. පයින් ගහපු එක තමයි උඩ එකට එන්න ඕනේ. ආදාන කියන එකට. ආදාන ප්‍රතිදාන දෙක මේකෙන්නේ දානවා කියලා තිබ්බේ. ඒ නිසා එකකින් එන්න ඕනේ. මෙන්න පළමු අංකය සහ දෙවන අංකය එකතු කරන එක මම ඇඳා මොකකින්ද? ප්‍රොසෙස් කොටුවකින්. පේන්නේ නැහැ කියලා කියන පේනවා නේද ළමයි?
මෙතන තියෙන එකතුව සමානයි පළමු අංකය ධන දෙවන අංකය. තේරුණා නේද? ඊළඟට මෙතනිමුත් ඊතලයක් එන්න ඕනේ. මේක පහු කරලා නේද එන්නේ මෙතන ඉඳලා. පළයට ඊතලයක් එන්න ඕනේ නම් පළවෙනි අංකයේ දෙවෙනි අංකය ආදානය කරලා ඊතලයක් ගෙහුවා එකතුව සමානයි පළමු අංකය ධන දෙවෙනි අංකය. ඊළඟට මොකද ළමයි තියෙන පියවර බලන්න මේ හතරට පස්සේ තියෙන්නේ. හතරවෙනි පියවරට පස්සේ මොකද තියෙන්නේ? එකතුව දර්ශනය කිරීම. ඒ කියන්නේ අපේ මොනිටර් එකේ පෙන්වන්න ඕනේ. අපේ මොනිටර් එකේ පෙන්වන්න ඕනි මේක. ඒක තමයි ඩිස්ප්ලේ කරන එක ප්‍රතිදානය කරන එකත් මේ වගේම රූප සටහනක් නේද? ඩිස්ප්ලේ කරන එකත් මේ වගේම රූප සටහනක් නේ. ඒ කියන්නේ මේ අර ඍජු කෝණාංශයකට පයින් ගහුවා වගේ තියෙන රූප සටහනේ. ඒකෙන්ම තමයි ඉදිරිපත් කරන්නේ මෙන්න එහෙනම්. එකතුව දර්ශනය. එකතුව දර්ශනය. එකතුව දර්ශනය කියලා මම ලිව්වා. ඒකත් මොනක්කින් දෙන්න ඕන? අන්න අර ඍජු කෝණාශ්‍රයකට පයින් ගැහුවා වගේ තියෙන රූප සටහනකින් තමයි අඳින්න ඕනි. පටලවා ගන්න එපා රූප සටහන් වර්ග ටික මම වගේ හරියට අඳ ගන්න. ඔයගොල්ලෝ උඩින් ඇඳගෙන තියෙන මේ සටහන එන්න ඕනේ කොහොමද කියලා. සෝරි අනිත් පැත්ත අඳලා තියෙන්නේ මේකනේ. මෙන්න මේව ඍජු කෝණාශ්‍රයට පයින් ගැහුවා වගේ තමයි තියෙන්නේ. දැන් මොකද්ද වෙන්න ඕනේ? අවසානයේ නේ. දැන් එන්ඩ් එක. අවසානයේට අර අවසානයේ කියන ඒක මම චූටියට අඳින්නේ මෙතන ඉඩමදි නිසා අවසානයේ කියලා අර බෝලයක් වගේ සටහන ඇඳලා මෙන්න මෙහෙම රවුමකින් ඉදිරිපත් කරන සටහන ඇඳලා ඊතලයේ ගහලා තියන්න එකට අවසානයේ කියනවා. right. එහෙනම් මේක පැහැදිලි නේද ළමයි බලන්න ආයෙ පාරක් ආයෙත් බලා ගන්න හරියට මේක මම කිව්වා වැදගත්ම කොටස කියලා මේ පාඩුවේ අපි අනුක්‍රමයේ ඉස්සලම කතා කරන එක ආරම්භ කරනවා පළවෙනි අංකය ආදානය කරනවා දෙවෙනි අංකය පළමු අංකය සහ දෙවන අංකය එකතු කිරීම පස්වෙනි පියවර එකතු දර්ශනය ඊළඟට අවසානය. ඒකම තමයි මේ ගැලීම් සටහනින් පෙන්වුවේ. මේ පියවරයන් ටික පිළිවෙලින් පෙන්නපු එක. මේ තියෙන්නේ මොකද්ද? ගැලීම් සටහන. ගැලීම් සටහන බලන්න ඉහළ ඉඳලා පහළට මොකද වෙලා තියෙන්නේ? ඊතලෙන් පෙන්වන්නේ ගලාගෙන ගිහිල්ලා තියෙන්නේ. අර තේරීමේ සහ පුනර්කරණය කියන එක කොහොම වෙන්නේ නැහැ. ඒකේ කොහොම පල්ලෙහාට ගලාගෙන යන්නේ නැහැ. right. එහෙනම් මේක ලියන්න ළමයි පළවෙනිට මේ අනුක්‍රමයේ පියවරයන් ටික ලියා ගන්න. මේ කියන්නේ මේ අර අංක පිළිවෙලින් මන් දුන්න එක. ඒක ලියලා අරූප සටහන අඳින්න. ඉස්සලා මේක අඳින්නකෝ එන ලියා ගන්නකෝ මෙන්න මේක ඇල්ල. මෙතනින් පල්ලෙහාම නේ ආරම්භයේ ඉඳලා. පළවෙනි පියවර එක ලියා ගන්න ආරම්භය. පළවෙනි පියවර ආරම්භය. ඒක හරිනේ. දැන් දරබර ගාලා පෑම් පෙල්ලනවා ඇති, ගේ පෙල්ලන්න හදන ඇති පෑම් හොයලා. දෙවෙනි පියවර පළමු අංකය ආදානය. දෙවෙනි පියවර පළමු අංකය ආදානය. හරි මම කියනවනේ ඒක අහලා ලියන්න බෝඩ් එක පේන්න නැතුනට කමක් නැහැ. මම මොන කැමරාව වයි පාරක් ඔන් කරලා ඔෆ් කරන්න. හරිද? පළමු අංකය ආදානය දෙවෙනි පියවර. තුන්වෙනි පියවර ලියා ගන්න. තුන්වෙනි පියවර අංක 3 කියලා දාගෙන දෙවන අංකය ආදානය. දෙවෙනි පියවර ලියා ගන්න තුන්වෙනි පියවර ලියා ගන්න දෙවන අංකය ආදානය. දෙවන අංකය ආදානය. දෙවන අංකය ආදානය. ඉවර වෙන්නේ කීයද? මේක ඇඳලා ඉවරලා අපි ඉවර කරමු නේ. කවුද? සාහන. හතරවෙනි පියවර ලියා ගන්න. හතරවෙනි පියවර ලියා ගන්න. පළමු අංකය හා කම්මැලි වෙලා බෑ ළමයි software හදන්න. කම්මැලි නැති අය තමයි වැඩ කරන්නේ වෙයි. පළමු අංකය හා දෙවන අංකය. පළමු අංකය හා දෙවන අංකය පළමු අංකය හා දෙවන අංකය එකතු කිරීම. පළමු අංකය හා දෙවන අංකය එකතු කිරීම. හතරවෙනි පියවර ලියාගත්තේ පළමු අංකය හා දෙවන අංකය එකතු කිරීම. right. අපි යනවා ඊළඟ පියවරට පස්වෙනි එකට. පස්වෙනි එක මොකද්ද? එකතුව දර්ශනය කිරීම. පස්වෙනි පියවර ලියාගන්න එකතුව දර්ශනය කිරීම. එකතුව දර්ශනය කිරීම.
එකතුව දර්ශනය කිරීම. එකතුව දර්ශනය කිරීම. හරි. ඊළඟට දැන් මෙන්න මේ රූප සටහන අඳ ගන්න ඕන ළමයි. පියවර ටික හරිනේ. ඒ පියවරයන් ටිකම තමයි ළමයි මම මේකේ පෙන්නලා තියෙන්නේ. බලන්න. පළවෙනියට මැද ගන්න මේක රවුම් අර ඉලිප්ස් ආකාර රවුමක් ඇතුලේ ඇඳ ගන්න ආරම්භය කියන එක. ආරම්භය. ආරම්භය. දෙවෙනි පියවර මෙන්න මේ විදිහේ අර රොම්බසේ ආකාරයෙන් මේ රොම්බසේ කියලා කියනකොට අපි දන්න විදිහට මොකද්ද? ඍජු කෝණාශ්‍රයකට පයින් ගහලා වගේ. ආන්න ඒකේ ලියාගන්න අර පියවරයන් දෙකම. ඒක කොහොමද ලියන්නේ? පළමු අංකය හා දෙවන අංකය ආදානය. 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 ඊළඟට තියෙන්නේ process එකක් නේ. ඒ කියන්නේ සැකසීමක් නේ තියෙන්නේ දත්ත දෙක එකතු කරන එක. ඒක ලියා ගන්න අර සමීකරණය වගේ. කොටු ලකුණක් ඇඳලා කියන්නේ sorry ඍජු කෝණාශ්‍රයක් ඇඳලා ඒකේ ලියා ගන්න ඒක ඇතුලේ ඉස්සලා ලියලා පස්සේ ඍජු කෝණාශ්‍රය ඇඳ ගන්න ඕනේ. එකතුව සමානයි පළමු අංකය ධන දෙවන අංකය. එකතුව සමානයි පළමු අංකය ධන දෙවන අංකය. ඔයගොල්ලන්ට පේන්නේ නැහැ කියන නිසා මම මේකින් එක කියන්නේ හොඳේ. ලියාගෙන දන්නෙත් නැහැ ඉන්නේ ඔක්කොම. එකතුව සමානයි පළමු අංකය ධන දෙවන අංකය. පළමු අංකය ධන දෙවන අංකය. එකතුව සමානයි පළමු අංකය ධන දෙවන අංකය. right. ඊළඟ පියවර අර වාගේම දැන් මේ ආදාන ලිව්වා වගේම කොටුවකින් නේද ඔයගොල්ලෝ අර උඩින් ලියාගෙන තියෙන්නේ ප්‍රතිදානය කරනවා කියලා. එහෙනම් ප්‍රතිදානය කරන එකෙත් මෙන්න මේ විදිහේ කොටුවකින් ඇදගෙන ලියා ගන්න මොකක් කියලාද? එකතුව දර්ශනය. එකතුව දර්ශනය කිරීම. දර්ශන කියලා කෙනෙක්ට පෙන්නනවා නෙවෙයි මේ. එකතුව ඩිස්ප්ලේ කරනවා කියන එක. එකතුව දර්ශනය කිරීම. එකතුව දර්ශනය කිරීම. එකතුව දර්ශනය කිරීම. එකතුව දර්ශනය කිරීම. ඊළඟට එතනින් ඊතලයක් ගහලා පල්ලෙහාට මේ ආරම්භය වාගේම අර මේ රවුමකින් ලියන්න ඉලිප්ස් ආකාරවම දාලා අවසානය. 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 හරි. ලියා ගන්න ඇති කියලා හිතනවා මම හෝම්වර්ක් එකක් දෙන්නම් මේක ළමයි හදලා පුළුවන් අය මට WhatsApp කරන්න ඕනේ. අපි ඊළඟ දවසේ බලමු නේ. නැත්නම් ඔයගොල්ලෝ WhatsApp එක පුරවලා තියෙයි මට ඊළඟ දවසේ ක්ලාස් ටිකක් කරගන්න බැරි වෙන්න. මෙහෙම WhatsApp කරන්න ඕනේ නැහැ හොඳේ. ඇඳලා තියාගන්න ඔයගොල්ලෝ අපි ඊළඟ දවසේ සාකච්ඡා කරන එක. ප්‍රශ්නයක් ලියාගම එනම් පළවෙනිම ගැටලුව මේ අනුක්‍රමයට තියෙන අංකයක් ආදානය කර අගයක් ආදානය කර අය නැත්නම් අංකයක් ආදානය කර අංකයක් ආදානය කර එයට 5ක් එකතු කර අංකයක් ආදානය කර එයට 5ක් එකතු කර එයට 5ක් එකතු කර අංකයක් ආදානය කර එයට 5ක් එකතු කර පිළිතුර දර්ශනය වන එහෙනම් පිළිතුර සමානයි කියලා තමයි ගන්න ඕනේ. පිළිතුර දර්ශනය වන අංකයක් ආදානය කර එයට 5ක් එකතු කර පිළිතුර දර්ශනය වන ගැලීම් සටහන අඳින්න. ගැලීම් සටහන අඳින්න. ඉස්සලා මෙහෙම පියවරයන් ටික ලියා ගන්න. ඊට පස්සේ මේක අඳින්න.
ගැලීම් සටහන අඳින්න. ගැලීම් සටහන අඳින්න. හරි. දැන් ළමයි මට ඕනි අංකයක් ඕගොල්ලෝ දාලා 5 හරි 6 හරි කියලා ඉලක්කමක් දාලා ඒකට තව 5ක් එකතු කරලා අපි උත්තරේ පෙන්නන්න එහෙම නෙවෙයි ඈ. ඒ ගණිතේදී. ඒක කියන්න කවුද අනුත් සර් දේවදාලට මැත්ස් ගන්න මේකේ අනුත් සර්ට එහෙම යවන්න. හැබැයි මට එහෙම යවන්න එපා. මට ඕනේ මොකද්ද? මෙන්න මේ වගේ අංකයක් ආදානය කරලා ඒ අංකයට තව එකක් එකතු කරලා ඒක ඩිස්ප්ලේ කරන විදිහ රූප සටහනකින් මට පෙන්වන්න ඕනේ. නැතු අංක ආදානය කරලා මේ අර මේ උත්තරයක් පෙන්වන්න එපා. එහෙම එකක් නෙවෙයි ඕනේ. මෙන්න මේ රූප සටහන ඕනේ. දැන් මම මේකෙත් පළවෙනි අංකය කියලා 5 හරි 10 හරි කියලා අංකයක් ආදානය කරේ නෑනේ. දෙවෙනි අංකය කියලා අංක 15 හරි 20 කියලා අංකයක් ආදානය කරේ නෑනේ. මම ඒවට පළවෙනි අංකය දෙවෙනි අංකය කියලා නම් කරගත්තා. ඊට පස්සේ ඒ දෙක එකතු කරනවා කියලා කිව්වා. ඒ කියන්නේ මේ එකතු කිරීම කියන වැඩේ කරන පිළිවෙල තමයි මට ඕනේ. හරිද? නැතුව ගණන් දෙකක් එකතු කරලා පෙන්නන්න නෙමෙයි මේ කියන්නේ ඈ. ඒකත් හොඳට තේරුම් ගන්න. එහෙනම් අපි ප්‍රෝග්‍රෑම් එකකින් කරන වැඩේ තමයි ඔය ඉගෙන ගත්තේ ඉස්සල්ලාම අනුක්‍රමයක් කියන එකක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි මේකෙන් ගණන් ගොඩක් හදමු. එතකොට ඔයගොල්ලන්ට තේරෙන්නේ ජීවිතේට මේවා හදලා නැති අය ඇත්තේ ගොඩක් අය. ඒ නිසා අහලවත් නැති අය ඇත්තේ ඉස්කෝලේත් කතා කරලා නැති නිසා. ඒ නිසා හරියට මුල ඉඳලා මල්ලගමු මේකේ. අද මේ කතා කරපු එක තේරෙන්නේ නැත්නම් ආයෙ පාරක් වීඩියෝ එක බලන්න. අනවශ්‍ය කොටස් ටික කට් වෙලා හරියට වීඩියෝ එක ඇති. අර මගේ දිනවතිච්ච ඒවා අනම්මනම් ඒවා නැතුව එක පියවරට වීඩියෝ ටික තියෙනවා. වීඩියෝ එක තියෙනවා. ඒක හරියට බලලා හොඳට ධාරණය කරගන්න තමන්ගේ ඔළුවට මේකේ වෙන්නේ මොකද්ද කියලා. මම කිව්වා මෘදුකාංග ශාස්ත්‍රයේ එහෙම නැත්නම් ලංකාවේ රැකියාවක හොඳම තැනට යන්න පුළුවන් ෆීල්ඩ් එක තමයි IT ෆීල්ඩ් එක සාමාන්‍යයෙන්. ඒ කියන්නේ ඕන කෙනෙක්ට පිවිසෙන්න පුළුවන් ෆීල්ඩ් එක IT ඉගෙනගෙන ඒ වගේම තමයි ඒ ෆීල්ඩ් එකේ තියෙන හොඳම රැකියාව තමයි මේ මෘදුකාංග නිර්මාණය කරනවා කියන එක. මෘදුකාංග ඉංජිනේරිය, සොෆ්ට්වෙයාර් ඉංජිනේරිය කියන එක. එතකොට සොෆ්ට්වෙයාර් ඉංජිනේරිය කෙනෙක් වෙන්න බඩගාන කෑල්ල තමයි මේ අද දවසේ කියලා දුන්නේ නම් ගැලීම් සටහන ඉස්සලා ඇඳලා ඉන්න ඕනේ. ඒ වයින් තමයි මෘදුකාංගේ හදන්නේ කියලා. හරිද? ප්ලෑන් කරන එකේ තාම එක වර්ගයයිනේ. ප්ලෑන් එකේ අනුක්‍රමයේ පුනර්කරණය වර්ණය කියලා වර්ග තුනක් තියෙනවා. එතන අපි අනුක්‍රමයේ විතරයි තාම මේ කතා කරලා තියෙන්නේ. ඒකෙත් ඔයගොල්ලෝ ගණන් හැදුවේ නෑ මම විතරයි හැදුවේ. මොකද දැන් මම ඉගෙන ගන්නයි නේ. එහෙනම් ඔයගොල්ලෝ හදන්න ඕනේ අපි එතෙන්ට එනවා යනවා. හරි. එහෙනම් ළමයි මම අදට අවසන් කරනවා. සමහර අය දැනට මට ලීව් වෙලා තියෙනවා මේ අර ක්ලාස් එක තියෙන අය වෙන්න ඇති. අනික් අයට එනම් ඔව් ආයිබෝවන් good night සුබ රාත්‍රියක් ඔක්කොම තියෙනවා. කවුද මේ මට උත්තරේ එවනවා කියලා කිව්වේ කවුද? කවුරු හරි කිව්ව නේද? මේක තේරුණා නේද? මම හොඳටම තිතටම තේරුම් ගන්නවද? තේරෙන්නේ නැතිනම් ආපහු වීඩියෝ එක බලන්න. මම වීඩියෝ එක දාන නිසා ඒ වගේම නෝට් එක ලියා ගන්න බැරි වුණායි මම නෝට් එක දාන්න තව චුට්ටකින් රෑ වෙලා ආරය ආවුවට පස්සේ ඒකත් හරියට ලියා ගන්න ඈ. ඔව් කවුද දර්ශනද? නෑ දානකනේ මට නම මතක නෑ කමක් නෑ. ඒවන් මට ඒවන් WhatsApp එකට ඒවල තියන්න ඈ. ඔව් ආයිබෝවනේ නම් තම කද කියනවා good night සුබ රාත්‍රියක් සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි ආරක්ෂාව ලැබෙන්න එනම්